අයෝන් මංගලි අද පාඩමයි සම්භාවිතාව මම හිතනවා ඔයාලට දැන් විභාගයට දින කෙටි ගන්නක් තියෙන්නේ ඉතින් අපි වැඩි වෙලාව නාස් කරන්නේ නැතුව පාඩමට යන් මේකේ මම යනෝනේ මේක තියරි කොටසක් තියෙනවා තියරි කොටස මම ඉක්මනට කරන්න බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ ප්‍රශ්න පහකින් මම මේ පාඩමෙන් එන්න පුළුවන් සාමාන්‍ය පෙළට එන්න පුළුවන් ඔක්කොම ප්‍රශ්න ටික වගේ සාකච්ඡා කරනවා ප්‍රශ්න පහක් අරගෙන ඉතින් අපි මුලින්ම සම්භාවිතාව ගැන කියනවා නම් සම්භාවිතාව කියන්නේ මල්ලි යම් සිදුවීමක විය හැකියාවතාවය යම් සිදුවීමක විය හැකියාවතාවය කියලා අපි උදාහරණයක් පැහැදිලි කරගත්තොත් යම් සිදුවීමක විය හැකියාවතාවය කියන්නේ දැන් ඔයා හිතන්න ඔයා ළඟ කාසියක් තියෙනවා ඔයා ඒ කාසිය උඩ දානවා එතකොට වෙන්න පුළුවන් සිද්ධි මොනවද වෙන්න පුළුවන් එක්කෝ හෙඩ්ඩට යනවා නැත්නම් ටේල් යනවා ඒ කියන්නේ ඒ සිද්ධිය අපිට විය හැකිතා දෙකක් තියෙනවා ඒ වගේම අපි ගමු ක්‍රිකට් තරගයක් ඔයාලා ඔකට ක්‍රිකට් තරග බලන්න කැමතිනේ ක්‍රිකට් තරගයක විය හැකිතාවය මොනවද දැන් ක්‍රිකට් තරග කියන්නේ සිද්ධියක් නම් ඒක වෙන්න පුළුවන් හැකියාව මොනවද ක්‍රිකට් මැච් එකක එතකොට අපි ඒ උදාහරණයට ගියොත් එක්ක ජයග්‍රහණය කරන්න පුළුවන් එක්ක පරාජය වෙන්න පුළුවන් දැන් මේ සම්භාවිත ගැන අපි කතා කරද්දී අපිට කතා කරන්න තියෙන වැදගත් මාතෘකාවක් සසම්භාවී පරීක්ෂණ. ඒ කියන්නේ මේ සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා ගත්තොත් සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොලි නංගි ඔයාලා කලින් ප්‍රතිඵලය දන්නවා. අපි උදාහරණයක් ගත්ත ක්‍රිකට් මැච් එකක් ගමු. ඔයාලා දන්නවා ක්‍රිකට් මැච් එක පටන් ගන්න කලින් දැන් අපි හිතමු ලංකාවේ ඉඳලා මැච් එක. ඔයාලා දන්නවා එක්ක ලංකාව දිනනවා එක්ක ලංකාව පරදිනවා. ඒ කියන්නේ අපි ප්‍රතිඵලය දැනගෙන ඒක පරීක්ෂා කරනවා. හැබැයි අපි දන්නේ අද ලංකාව දිනයිද ලංකාව පරදිද කියලා හරියටම දන්නේ නැහැ. ඒ වුණත් අපි අවසාන ප්‍රතිඵලය දන්නවා ලංකාව දිනනවා හෝ පරදිනවා. අන්න ඒ වගේ පරීක්ෂණයකට කියන්නේ අපි සසම්භාවී පරීක්ෂණය. අපි ප්‍රතිඵලය දැනගෙන කරන පරීක්ෂණ. අපි උදාහරණයක් ගත්තොත් අර කාසිය උඩ දැමීමේ සිද්ධිය අපි දන්නවා එක්කෝ ලැබෙන්නේ හෙඩ් එක්කෝ ලැබෙන්නේ ටේල්. හැබැයි අපි දැනගෙන පරීක්ෂණය කරනවා. අපිට කියන්න බෑ මේ දැන් වැටෙන්නේ හෙඩ් දැන් වැටෙන්නේ ටේල් කියලා හරියටම කියන්න බෑ. නමුත් අපි දන්නවා එක්ක හෙඩ් යටනවා එක්ක ටේල් යටනවා. මෙන්න මේ වගේ පරීක්ෂණ වලට අපි කියනවා සසම්භාවී පරීක්ෂණය. දැන් අපි මේ කාසිය වැටෙන එකේ අපි කිව්වා එක්ක වැටෙන්න පුළුවන් හෙඩ් එක්ක වැටෙන්නේ ටේල්. දැන් අපි මේ ලැබෙන්න පුළුවන් උත්තර දෙකම ලියාගත්තා. එතකොට අපි මේක කුලකයක් වගේ ලියාගත්තොත් කුලකයක් ඇතුලේ මේක ලිව්වොත් අපිට මේ කුලක හඳුන්වන්න පුළුවන් ඉංග්‍රීසි වර්ඩ් එක අපිට ලෙස් අපිට මේ කුලකට අපි කියනවා යම් සිදුවීමක නියැදි අවකාශය. ඒ කියන්නේ කාසියක් උඩ දැමීමේ සිද්ධියේ නියැදි අවකාශය තමයි මේ. ඒ කියන්නේ අපි අන්තිම ප්‍රතිඵල දෙක තියෙන්නේ එක්ක හෙඩ් එක්ක ටේල් මේ ප්‍රතිඵල දෙකෙන් මොකක් හරි ලැබෙන්න පුළුවන් අපි කාසියක් උඩ දැම්මහම අපි ගමු ක්‍රිකට් මැච් එකේ නියැදි අවකාශය. එතකොට ක්‍රිකට් මැච් එකේ නියැදි අවකාශය වෙන්නේ එක්ක අපි ජය ගන්නවා එක්ක අපි පරාජය වෙනවා. හරිද? ක්‍රිකට් මැච් එකක නියැදි අවකාශය මෙහෙම ලියන්න පුළුවන්. අපිට මේ සිද්ධි දෙකම අල්ලලා නියැදි අවකාශය ලියන්න බැහැ. අපිට මේ සිද්ධි දෙකම අල්ලලා නියැදි අවකාශයක් ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපි ක්‍රිකට් මැච් එකට කලින් කාසිය වාසිය ගන්නවානේ. ඒක කියන්නේ අපි සාමාන්‍ය කරන එකම තමයි කාසිය කරගෙන උඩ දානවා. ඒකෙන් වෙන්නේ උත්තරයක් එක්ක හෙඩ් ලැබෙනවා එක්ක ටේල් ලැබෙනවා. හෙඩ් ලැබෙන පිළට තීරණය කරන්න හම් වෙනවා අපි මැච් එක මුලින් බැට් කරනවද බෝල් කරනවද කියන එක. දැන් අපි හිතමු ලංකාවට හෙඩ් හම්බුණා. හරිද? ලංකාව තරගය ජයග්‍රහණය කරා. හරිද? ඔන්න එක අවස්ථාවක්. ලංකාවට හෙඩ් හම්බුණා. ලංකාව තරගය පරාජය වුණා. හරිද? තව එකක් ගන්න පුළුවන් අපිට. ලංකාවට ටේල් හම්බුනේ ලංකාව තරගය දිනුවා. තව එකක් ගන්න පුළුවන් ලංකාවට ටේල් හම්බෙලා ලංකාව තරගය පැරදුනා. දැන් අපි ක්‍රිකට් මැච් එකක නෙමෙයි අපි මුළු සිද්ධි දෙකම අල්ලලා එක නියැදි අවකාශයක් ලිව්වා. අපිට මෙන්න මෙහෙමත් නියැදි අවකාශ ලියන්න පුළුවන්. සිද්ධීන් දෙකකට නියැදි අවකාශ. හරිද? දැන් මේ මෙතනදී අපිට ආව නේද කුලකවල කතාව. කුලක ගැන ආවනේ මේ පාඩමට කුලක කියලා කෑල්ලා. හරිද? අපි බලමු මේ සම්භාවිතාවට කුලක එක්ක තියෙන සම්බන්ධය අතර මොකක්ද කියලා. අපි ගමු මෙන්න මේ කුලකයක්.
A කියලා කුලකයක් තියෙනවා. හරිද? මේ A කුලකේ අවයව තමයි 1 2 3 4. A කුලකේ අවයව මෙන්න මේ ටික 1 2 3 4. හරිද? අපිට මේ කුලකේ අපි ලියනවා මේ A අකුර මේ සිම්පල් n අකුරක් එක්ක මෙන්න මෙහෙම ලියනවා. එතකොට උත්තරය එනවා 4යි කියලා. මෙන්න මේ n තුලේ මේ කුලකේ හඳුන්වන අකුර දාලා අපි ගත්තාම උත්තරේ 4යි කියලා ආවේ කොහොමද? ඒ කියන්නේ මේ A කියන එකෙන් අපි කියලා දෙන්නේ මේ තියෙන කුලකේ අවයව ගණන. මේකට කියනවා කුලකයක අනේකත්වය කියලා. හරිද? අද අපි මොකක් හරි වෙන කුලකයක් කියලා ගමුකෝ. ධාතු කැටයක ධාතු කැටයක් උඩ දැම්මම නියද අවකාශය. අපි කියමු ධාතු කැටයක් උඩ දැම්මම නියද අවකාශය මොකක්ද කියලා බලමු. ධාතු කැටයක් උඩ දැම්මම නියද අවකාශය එන්නේ මාලිනංගි 1 2 3 4 5 6. එතකොට මෙන්න මේකේ ns බැලුවොත් අපිට එනවා උත්තරේ 6යි කියලා. ඒ කියන්නේ ධාතු කැටයක් උඩ දැම්මාම එන නියද අවකාශයේ අවයව ගණන 6යි. හරිද? ඊට පස්සේ ඊයේ කුලක පාඩමේදී කියලා දෙනවා මම දැක්කා මෙන්න මේ සිද්ධිය. එහෙම වෙන රූප සටහනක් අදිනවා. මේක අපි මම මේක අඳ ගන්නවා. මේක අපි හඳුන්වනවා A කියලා. මේක අපි හඳුන්වනවා B කියලා. එතකොට මෙතෙන්ට n 1යි, මෙතෙන්ට n 2යි, මෙතෙන්ට n 3යි. හරිද? ඊට පස්සේ අපිට ලියා ගන්න පුළුවන් නේද මල්ලිනන්ගේ මේ A කියන එක අර මං ඉස්සෙල්ලා කියලා දුන්න කුලකයක අනේකත්වයෙන් n1 ධන n2 කියලා. මම හිතනවා ඔයාලා මාත් එක්ක එකඟ වෙයි කියලා. අපිට ලියන්න පුළුවන් මේ b කියන එක n2 ධන n3 කියලා. එතකොට අපිට ලියන්න පුළුවන් තව එකක් තියෙනවා මෙන්න මේ n a ඡේදන b කියන එක. a ඡේදන b. ඒක ලියන්න පුළුවන් මෙන්න මේක තමයි අපි ඡේදනය කියලා ගන්නෙ n 2යි කියලා. හරිද? මම මේ ටික බලා ගන්නවා. ඊට පස්සේ අපිට මේ ඡේදනයත් එක්ක සම්බන්ධ අනිත් කෙනා කවුද? මේලය. අපි බලමු n a මේල b. a මේල b කියද්දි අපිට ගන්න වෙනවා මේ කොටසත් ගන්න වෙනවා, මේ කොටසත් ගන්න වෙනවා, මේ කොටසත් ගන්න වෙනවා. එතකොට උත්තරේ එනවා n1 ධන n2 ධන n3 කියයි. හරිද? ඊට මම මේ කොටස මගා ගන්නවා. මේ මෙතන ගත්ත n1 ධන n2 ධන n3 කියන එක මම ලියා ගන්නවා ආයෙත් ඒ ටිකම n1 ධන n2 ධන n3 කියලා. හරිද? ඊට පස්සේ මම මේකට මෙහෙම දෙයක් කරනවා. n2 දෙකක් ආයෙ එකතු කරලා n2ත් ආයෙ අඩු කරනවා. මම එහෙම කරාම වැරදිද? ඔයා හිතන්න නම් ඉමල්ලි ඔයා ළඟ තියෙනවා පැන්සල් බර්ස් එක. ඔයාගේ යාළුවා ළඟ නැහැ ඒක. සයන්ස් මිස් ඇවිල්ලා කියනවා ලැබ් එකට යන්න පුතේ. අද ලැබ් එකේ ඔයාලට ප්‍රැක්ටිකල් වගේක් කරනවා. ඊට පස්සේ යාළුවා කියනවා අනේ මචං මගේ පෑන් 3ක් තියෙනවා. ඔබේ බර්ස් එකට දාගෙන මට ලැබ් එකේදී ආයෙ දෙන්න පුළුවන් කියලා. එතකොට ඔයාගේ බර්ස් එකට යාළුවා පෑන් 3ක් දානවා. දැන් මුළු පෑන් ගාන ඔයාගේ 5ක් තිබ්බ කලින් යාළුවගේ පෑන් 3යි පෑන් 8යි. ලැබ් එකට ගිහිල්ලා ආයෙ යාළුවා පෑන් 3 ඉල්ල ගන්නවා. ඒ කියන්නේ 3ක් දැම්මා 3ක් ආයෙ ගත්තා. එතකොට ඔයාගේ පර්ස් එකේ තිබිච්ච ගාන වෙනස් වෙලා තියෙනවද? නැහැ. ඔයාගේ පර්ස් එකේ තිබිච්ච ගාන පහම තමයි. ඒ වගේ තමයි මෙතනත්. මම මෙතන තිබ්බා අපි හිතමු මේ පෑන් 5 කියලා. මම මෙතන පෑන් 3ක් දැම්මා. ආයෙ පෑන් 2ක් අයින් කරා කිසිම වෙනසක්. ආයෙ පෑන් 3ක් අයින් කරා කිසිම වෙනසක් උනේ නැහැ. හැබැයි මෙන්න මේ තුනෙන් අපිට සම්බන්ධයක් ගොඩනගන්න බැයිද මේකේ? අපි මෙහෙම කරමු. මේ දෙක ගත්තාම අපිට ලියන්න පුළුවන් මාල්ලිනන්ගේ
n a කියලා. හරිද? එතකොට මේ දෙක ගත්තාම අපිට ලියන්න පුළුවන් මේක n b කියලා. එතකොට මේ තනි වුණ කෙනාට මොකද්ද ලියන්නේ? මෙන්න මේක ලියන්න පුළුවන් n a ඡේදන b කියලා. එතකොට අපිට ලියන්න පුළුවන් n a මේල b කියන්නේ n a ධන මෙතන ඍණ ලකුණක් කියන්නේ n a ධන n b ධන n ඍණ n a ධන n b ඍණ n a ඡේදන b කියලා. හරිද? අපි ඔතනට ඇවිල්ලා මේ කොට මේ කුලකවල මේ සම්භාවිතයට කුලක සම්බන්ධ වෙන විදිය ඉගෙන ගන්න එක මෙතනින් පොඩ්ඩකට නවත්තලා අපි යමු යම් සිද්ධියක සම්භාවිතාවය කියන එක බලන්න. ඔයාලා මේ සමීකරණ ටික ලියා ගන්නවා නම් ලියා ගන්න. ඉක්මනට විනාඩියක් වගේ දෙන්න මම. කුලක වල කියලා දෙන්නත් ඇති ඉතින් මම හිතනවා ලියා ගන්න ඕන වෙන හැකුත් නෑ කියලා. මම එනම් නැගුවා යම් සිද්ධියක සම්භාවිතාවය කියන එක මොකක්ද කියලා බලමු. දැන් අපි ගමු උදාහරණයක් විදිහට A කියලා සිද්ධියක් තියෙනවා. ඒකේ සම්භාවිතාව අපි කොහොමද ලියන්නේ කියලා. දැන් මේ A E මෙන්න මේ සම්භාවිතාව කියන එක අපි ලියන්නේ මෙන්න මෙහෙම P වරාන් ඇතුලේ A. මෙන්න මේ P අකුරෙන් කියන්නේ අපි සම්භාවිතාව මේ වරහන් ඇතුලේ දාන A දාලා කියන්නේ A හි සම්භාවිතාවය. අපි මෙතන බැලුවොත් B සම්භාවිතාවය. එතකොට එන්නේ P ඇතුලේ P අකුර එහෙමම තියෙද්දි වරහන් ඇතුලේ B කියලා. හරිද? ඒ කියන්නේ යම් කිසි සිද්ධියක සම්භාවිතාව ලියන්න පුළුවන් අපිට P වරහන් ඇතුලේ අදාළ සිද්ධිය හඳුන්වන කුලකයේ අකුරෙන්. හරිද? ඊට පස්සේ අපි බලමු උදාහරණයක් විදිහට ධාතු කැටයක නියදි අවකාශය. ධාතු කැටයක නියදි අවකාශයේ S ලියනවා අපි 1 2 3 4යි 5යි 6යි කියන. එතකොට මේ ධාතු කැටේ නියදි අවකාශය 1 2 3 4 5 කියලා ලියුවානේ. ඒ කියන්නේ ධාතු කැටයක් උඩ දැම්මාම ලැබෙන්න පුළුවන් සියලුම ප්‍රතිඵල කියනවා මෙතන. ඊට පස්සේ අපි ගමු මෙන්න මේ B කියන එක මේකෙන් වෙන්න පුළුවන් සිද්ධියක් විදියට. ඒ කියන්නේ B කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. එතකොට B කියන්නේ B වල කුලකය මොකද්ද? B වල කුලකේ 1 3 5. හරිද? එතකොට n B කියන්නේ කීයද? 3යි. හරිද? NB කියන්නේ 3යි. අපි ඒක කලින් ඉගෙන ගත්තා. එතකොට මෙතන NS කියන්නේ සමාන අපි ඒක මෙතනින්ම ලියගමු. NS කියන්නේ 6යි. අපි ඒක කලින් ඉගෙන ගත්තා කොහොමද මේක ලියන හැටි කියලා. ඊට පස්සේ දැන් අපි කියලා දෙනවා B කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. B සම්බන්ධ කියන්නේ මෙහෙම කියලා අපි කලින් ඉගෙනගෙන තියෙනවා. අපි එතකොට බලමු මල්ලි නංගි ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය කියන්නේ ඒ කියන්නේ PB සම්භාවිතාවය. ඒ කියන්නේ දැන් මේ ධාතු කැටයක් උඩ දැමීමේදී ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය කොහොමද ගන්න කියලා බලමු. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම අපි ගත්තා PB. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව අපි ගත්තා PB කියලා. එතකොට අපිට මේක ලියන්න පුළුවන් ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව නැත්නම් B කි සම්භාවිතාව ලියන්න පුළුවන් NB බෙදීම NS කියලා.
ඒ කියන්නේ යම් සිද්ධියක සම්භාවිතය සමානයි එම සිද්ධියට අදාළ කුලකේ අවයව ගණන බෙදීම එම සිද්ධියේ නියදි අවයවකාශයේ අවයව ගණනට මෙන්න නියදි අවකාශය මෙතන තියෙනවා මේ සිද්ධියේ තියෙන ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම කියලා. එතකොට ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය කියලා ගන්නේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ කුලකයේ අවයව ගණන ධාතු කැටයක් උඩ දැමීමේ ලැබෙන සම්භාවිතාවය නියදි අවයවකාශයේ අවයව ගණනෙන් බෙදුවාම අපිට ලැබෙනවා ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමට අදාළ සිද්ධියේ සම්භාවිතාවය. එතකොට ඒකෙන් අපිට ගන්න පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වා යම් සිද්ධියක් ලැබීමේ සම්භාවිතාවය සමානයි එම සිද්ධියට අදාළ කුලකයේ අවයව ගන්න බෙදීම එම සිද්ධියට අදාළ නියදි අවකාශයේ අවයව ගණනින්. හරිද? මේක එතකොට එක සූත්‍රයක් සම්භාවිතාවය ගැන තියෙන මූලිකම සූත්‍රය කිව්වා. හරි. මේක ලියා ගන්න මල්ලි මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මම හිතනවා ඔයාලා ඒක ලියාගත්තා කියලා. දැන් අපි බලමු උදාහරණයක් ගත්තා ඔත්තේ සංඛ්‍යාවක් B කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම කියලා. දැන් අපි ලියාගත්ත සූත්‍රෙත් ඒකට අදාළ. එතකොට PB වල සම්භාවිතාවය ඇත්තටම කීයද කියලා බැලුවොත් NB කියන්නේ 3යි NS කියන්නේ 6යි උත්තරේ එනවා භාගයයි. එතකොට ධාතු කැටයක් උඩ දැම්මාම ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය භාගයයි කියලා එනවා. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම B නම් ඔත්තේ සංඛ්‍යාවක් නොලැබීම අපිට කොහොමද ලියන්න පුළුවන්? ඔත්තේ සංඛ්‍යාවක් නොලැබීම අපිට ලියන්න පුළුවන් ඔත්තේ සංඛ්‍යාවක් නොලැබීම ඒක අපිට ලියන්න පුළුවන් B dash කියලා. ඒ කියන්නේ B වල අනුපූරකය ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම B නම් ඔත්තේ සංඛ්‍යාවක් නොලැබීම ඒ කියන්නේ ඒක ප්‍රතිවිරුද්ධ එක ලියන්න පුළුවන් අපිට අනු B dash කියලා B වල අනුපූරකයක් විදියට. ඔත්තේ සංඛ්‍යාවක් නොලැබීමට අදාළ කුලකය මොකක්ද එතකොට B dash සමානයි 2යි 4යි 6යි. එතකොට in B dash NB dash 3යි. හරිද? එතකොට මල්ලි ඔත්තේ සංඛ්‍යාවක් නොලැබීමේ සම්භාවිතාවය අපිට ගන්න පුළුවන් PB dash කියලා. එතකොට NB dash බෙදීම NS නියදි අවයවකාශය එකයිනේ. එතකොට NB dash කියන්නේ 3යි NS කියන්නේ 6යි උත්තරේ භාගයයි. හරිද? එතකොට PB dash උත් භාගයයි PB භාගයයි. මේ ටික මකනවා මම. ඊට පස්සේ අපි මෙතන ලියාගමු PB dash උත් ආය උත්තරේ භාගයයි කියන. මම කරනවා PB එකතු කරනවා PB dash වලට. එතකොට එනවා භාගය දාන භාගයයි උත්තරය ඇවිල්ලා 1යි. සම්බන්ධයක් පේන්නේ නැද්ද? ඒ කියන්නේ මෙතනදී අපිට පැහැදිලි වෙනවා යම් සිද්ධියක් සිදු වීමේ සම්භාවිතාවය ධන එම සිද්ධිය සිදු නොවීමේ සම්භාවිතාවය සමාන වෙනවා 1ට. මේක හැම වෙලෙම සත්‍යයක්. ඒ කියන්නේ යම් සිද්ධියක් සිදු වීමේ සම්භාවිතාවය ධන යම් සිද්ධියක් සිදු නොවීමේ සම්භාවිතාවය හැම වෙලෙම 1යි. මේකත් ඔයාලගේ සමීකරණයක් විදියට එනවා. අපිට මේක මේ විදිහට ලියන්න පුළුවන් PB ධන PB dash 1යි කියලා ලියන්න පුළුවන්. නැත්නම් අපිට මෙහෙම ලියන්න පුළුවන් PB සමානයි 1 ඍණ PB dash කියලා ලියන්න පුළුවන්. නැත්නම් ලියන්න පුළුවන් PB dash සමානයි 1 ඍණ PB
B කියලා. මේ කොහොම උනත් ලිව්වත් මේ තුන් ආකාරයෙන් මොන ආකාරයෙන් ලිව්වත් ඔයාගේ සමීකරණය නිවැරදි එකක් කියලා පිළිගන්නවා. අපි එතනින් යමු. අපි ඉස්සෙල්ලා අර කුලක වලට කුලක සම්භාවිතයට සම්බන්ධ වෙනවා කියලා ওই සූත්‍ර ටිකක් හදාගෙන ගියාන කුලක වලින් අරගෙන අපි අන්තිමට නැවතුණා මතකද ඔයාලට n a මේල b සමානයි n a ධන n b ධන ඍණ n a ඡේදන b කියලා තනකි. ඔන්න ඔතනින් අපි නැවතුනේ මෙතෙන් නවත්තමු කියලා. හරිද? මට මේකට පොඩි වෙනස්කමක් කරන්න දෙන්න. හරිද? මම මේ ඔක්කොම එකම අගයකින් බෙදනවා. මේ සිද්ධියට අදාළ නියති අවකාශයේ අවයව ගානින් මම මේක හැම එකම බෙදාගෙන යනවා. ඔයාලට පේනවද ඊට පස්සේ අපිට තව සමීකරණයක් හැදෙනවා කියලා මෙතන. මෙන්න මේ හැම එකේම සම්භාවිතාවය හැදෙනවා. ඒ කියන්නේ p a මේල b වල සම්භාවිතාවය ලැබෙනවා. ඊට පස්සේ a වල සම්භාවිතාවයත් අපිට ලැබෙනවා. b වල සම්භාවිතාවය ලැබෙනවා. a ඡේදන b වල සම්භාවිතාවයත් ලැබෙනවා. මෙන්න මේක තමයි ඔයාලට සම්භාවිතාවයේ එන අන්තිම සූත්‍රය. සූත්‍රයට එනවා ඊළඟ එක මම ලියන්නම් කලින් ආව එක e b කියලා නම් අයිගත් විදිහට ඉස්කරින්න e ඊළඟ එක මේක අනිත් ඔන්න ඔයාලට එන සමීකරණ 3. ඊළඟ මම ලියා ගන්න මම විනාඩියක් විතර දෙන්න. හරි මම හිතනවා ඔයාලා ලියාගත්තා කියලා. ඊට පස්සේ අපිට සම්භාවිතාවයේදී හම්බ වෙනවා සායත්ත සිද්ධි කියලා එකකුයි ආය හම්බ වෙනවා පරායත්ත සිද්ධි කියලා එකකුයි. මොනවද මේ සායත්ත සිද්ධි පරායත්ත සිද්ධි කියලා කියන්නේ? සායත්ත සිද්ධියක් කියලා ගමුකෝ අපි උදාහරණයක්. ඔයා කාසියක් උඩ දානවා. ඔයාගේ යාළුවා එහා පැත්තේ ඉන්න එයාට කාසියක් නැහැ. එයා දාදු කඩක් උඩ දානවා. හරිද? ඔයා කාසියක් උඩ දානවා. ඔයාගේ යාළුවට කාසියක් නැති හින්දා එයා දාදු කඩයක් උඩ දානවා. ඔයා කාසිය උඩ දාලා ආයෙ බිමට වැටෙද්දි ඔයාට හම්බ වෙනවා හෙඩ්. යාළුවා දාදු කැටේ උඩ දාලා බිමට වැටෙද්දි එයාට හම්බ වෙනවා තුන කියන අගය. හරිද? මේ දෙක අතර සම්බන්ධයක් වෙනවද? ඔයා කාසිය උඩ දාද්දි හෙඩ් වැටෙද්දි යාළුවගේ දාදු කැටේ තුන ලැබෙන්න කියලාම එකක් තියනවද? නැත්නම් පහ ලැබෙන්න ඕනේ කියලා එකක් තියනවද? නැත්නම් එක ලැබෙන්න දෙක ලැබෙන්න එහෙම කියලා එකක් තියනවද? නැහැ. ඒ කියන්නේ මේ සිද්ධි දෙක. ඒ කියන්නේ එකක් මත එකක් යැපෙන්නේ නැහැ. අන්න ඒකට කියනවා අපි සායත්ත සිද්ධි කියලා. යම් සිද්ධියක ප්‍රතිඵලය තවත් සිද්ධියක ප්‍රතිඵලයට බල නොපායි නම් ඒවට අපි කියනවා සායත්ත සිද්ධි කියලා. ඒකට ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් පරායත්ත සිද්ධියක් කියන්නේ මොකක්ද කියලා. පරායත්ත සිද්ධියක් කියන්නේ යම් සිද්ධියක ප්‍රතිඵලයක් අනිත් සිද්ධියේ ප්‍රතිඵලයට බලපාන. ඒ කියන්නේ කියලා අපි ගමු අර උදාහරණ අපි ක්‍රිකට් මැච් එකම අර කලින් ගත්ත එකම ක්‍රිකට් මැච් එකේ විස්තරයම ගමු. දැන් හිතන්න ඉන්දියාවයි ලංකාවයි ශ්‍රී ලංකාවයි අපි ඉස්සෙල්ලා ගත්ත ඉන්දියා ලංකාව ශ්‍රී ලංකාව කියලා. එතකොට ඉන්දියාවේ බැටිං ෆීල්ඩ් එක බැටිං වලට ඉන්න කෝලි. එතකොට අපිට පොඩි එකක් තියෙනවා නේද ඉන්දියාව දිනනවා කියලා ගන්න පුළුවන්. කියන්නේ කෝලි අම්මෝ කෝලි ඉන්නවා එහෙනම් අද අපිට ගන්න. අන්න එහෙම හිතනවා නේද? ඒ කියන්නේ කෝලි කියන සිද්ධිය බලපානවා ඉන්දියාව තරඟයේ දිනනවා කියන එකට. ඒ කියන්නේ අපිට ඒක ගන්න පුළුවන් පරායත්ත සිද්ධියක් විදිහට යම් සිද්ධියක ප්‍රතිඵලයක්
තවත් සිද්ධියක ප්‍රතිඵලයට බලපාන සිද්ධි. ඔන්න ඔතනින් ගොඩක් තියරි ඉවරයි. ඊට පස්සේ අපිට තියෙනවා මේ විභාගෙට ගැටළු වෙන දෙවිදියක්. එකක් නියැදී අවකාශය කොටු දැලක් මත නිරූපණය. අනිත් එක තියෙනවා රුක් සටහන් අඳින්න. දැන් අපි ගමු නියැදී අවකාශය කොටු දැල මත නිරූපණය කියන එක. මේක වෙන්න නම් අනිවාර්යෙන් එක සිද්ධියක් දෙපාරක්වත් නැත්නම් සිද්ධි දෙකක්වත් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අඳින්නේ මේ ප්‍රස්ථාරයක්නේ. එහෙනම් ප්‍රස්ථාරයෙන් අපි අඳින්නේ ප්‍රස්ථාරය අඳිද්දී සිද්ධි දෙකක්වත් තියෙන්න ඕනේ නැත්නම් එක සිද්ධියක් දෙපාරක්වත් වෙලා තියෙන්න ඕනේ. ඒක අපි ගමු කාසිය කුඩ දාන සිද්ධියම ඉස්සල විදියටම අඩුම තරමේ කාසිය දෙපාරක්වත් කියන්නේ අඩුම තරමේ කාසිය දෙපාරක්වත් උඩ දාලා තියෙන්න ඕනේ. එතකොට මේක අපිට ගන්න පුළුවන් පළවෙනි පාර කියලා. මේක අපිට ගන්න පුළුවන් දෙවෙනි පාර කියලා. ඒ කියන්නේ එකම සිද්ධිය දෙපාරක් කරලා තියෙනවා නම් අනිවාර්යෙන් මේක පළවෙනි පාර කියලා ගන්න එක ඔයාලට වාසි. මේක දෙවෙනි පාර කියලා ගන්න එක වාසි. සිද්ධි දෙකක් නම් දැන් ඊළඟ ධාතු ගැටයකුයි කාසිය කුඩ දානවා. එතකොට අවුලක් නෑ. ඔයාලට මේ පැත්තට ධාතු ගැටය ගත්තත් මේ පැත්තට මේ ධාතු ගැටය ගත්තත් ප්‍රශ්නයක් නෑ. හරිද? අපි දැන් ගමු අර කාසිය උඩ දෙන්නම. එතකොට මේක පළමු වර. එතකොට මේක දෙවන වර. දැන් කාසිය උඩ දාදී ප්‍රතිඵල ලැබෙන්නේ අපිට දෙකයි. එකක් හෙඩ් ලැබෙනවා, අනික ටේල් ලැබෙනවා. මේ වැද්දෙත් ගමු එකක් හෙඩ් ලැබෙනවා, අනික ටේල් ලැබෙනවා. පළවෙනි පාර කාසිය උඩ දාදී හෙඩ් ඇටිලා දෙවන පාර කාසිය උඩ දාදී හෙඩ් ඇටෙන්න බැයිද? පුළුවන්ද? පුළුවන්. දෙපාරම හෙඩ් ඇටෙන්න පුළුවන්. ඒකින්ද මෙන්න මෙතන පාට වෙනවා. එතකොට පළවෙනි පාර හෙඩ් ඇටිලා දෙවෙනි පාර ටේල් ඇටෙන්න බැයිද? පුළුවන්. ඒකින්ද මේකත් පාට වෙනවා. එතකොට පළවෙනි පාර ටේල් ඇටලා දෙවෙනි පාර හෙඩ් ඇටෙන්න බැයිද? පුළුවන්. ඒකින්ද මේකත් පාට වෙනවා. පළවෙනි පාර හෙඩ් ඇටලා දෙවෙනි පාර ටේල් ඇටෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. පළවෙනි පාරට ටේල් ඇටලා දෙවෙනි පාරට ටේල් ඇටෙන්න පුළුවන්. ඒකින්ද මේකත් පාට වෙනවා. ඒ කියන්නේ මේ මුළු කොටු හතරම පාට වෙනවා. අපි ගමු මේක සිද්ධි දෙකක් කියලා. එකක් කාසියක් උඩ දාද්දී ඔයාගේ යාළුවා කාසිය උඩ දාද්දී ඔයාගේ යාළුවා ධාතු කැටේ උඩ දානවා. එතකොට මේක වෙනස් වෙන්න ඕනේ. ආයත විරස්ථා ගන්න ගමු. මේ පැත්තට අපි ගමු ධාතු කැටේ කියලා. මේ පැත්තට ගමු කාසිය කියන එක. එතකොට මෙතන හෙඩ් මෙතන ටේල් දෙකයි. එතන ලැබෙන පුළුවන් ප්‍රතිඵල 6යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔයාලට පළවෙනි පාර කාසිය උඩ දාද්දී හෙඩ් ඇටිලා ධාතු ගැටේ උඩ දාද්දී ටේල් ඇටෙන්න පුළුවන්. ධාතු ගැටේ උඩ දාද්දී එක වැටෙන්න පුළුවන්ද? පුළුවන්. ඒකින්ද මේක පාට වෙනවා. ඔයා කාසිය උඩ දාද්දී හෙඩ් ඇටලා ධාතු ගැටේ උඩ දාද්දී දෙක වැටෙන්න පුළුවන්ද? පුළුවන්. ඒකින්ද මේකත් පාට වෙනවා. ඔයා කාසිය උඩ දාද්දී හෙඩ් ඇටිලා ධාතු ගැටේ උඩ දාද්දී තුන වැටෙන්න පුළුවන්ද? පුළුවන්. මේකත් පාට වෙනවා. ඒ විදිහට මේ 4 ලැබෙන්නත් පුළුවන්, 5 ලැබෙන්නත් පුළුවන්, 6 ලැබෙන්නත් පුළුවන්. ඔයා කාසිය උඩ දාද්දී තේල් වැටිලා ධාතු ගැටේ උඩ දාද්දී එක වැටෙන්න පුළුවන්ද? පුළුවන්. ඒකින මේකත් පාට වෙනවා. ඒ විදිහටම මේ ඉතුරු ටිකත් පාට වෙනවා. මේ සිද්ධි ඔක්කොම වෙන්න පුළුවන් හින්දා. මේව පුළුවන් නම් ඇයි අපි මේක මෙච්චර අමාරුයි? ඇයි මේක මේ අපිට හිතා ගන්න බෑ? ඇයි මෙහෙම කියලා අපි හිතන්නේ මොකද? මේ නියැදී අවකාශ කොටු දැල මත නිරූපණය කරද්දී අපිට මේ පොඩි ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මේ තියෙන පුනරාවර්තන සිද්ධි, පුනරාවර්තන නොවන සිද්ධි කියලා සිද්ධි දෙකක්. ඔන්න ඔතෙන් තමයි අපිට මේ කොටු දැල අඳිද්දී ප්‍රශ්නේ එන්නේ. හරිද? අපි ගමු උදාහරණයක් විදිහට ඔයාගේ මල්ලි හරි නංගි හරි කවුරු හරි දෙන්නයි එක්කෙනෙකුයි මේ සෙල්ලමක් කරන්න යන්නේ. ඔයයි මල්ලි කියලා ගමුකෝ. ඔයයි මල්ලි සෙල්ලමක් කරන්න යන්නේ. ඔයාලා ළඟ තියෙනවා
පොඩි පෙට්ටියක්. ඒ පෙට්ටිය ඇතුලේ තියෙනවා එකම જાතියෙන් එකම ප්‍රමාණය බෝල 5ක්. බෝල 3ක් නිල් පාට. අපි එක ලියා ගමු. 3ක් නිල් පාටයි 2ක් රතු පාටයි. මේ බෝල 5න් 3ක් නිල් පාටයි 2ක් රතු පාටයි. පළවෙනි පාර සෙල්ලමේ කොන්දේසිය මේකයි. ඔයා දැන් මේ බෝල වල ගහලා දෙන අංක 1 2 3 කියලා. රතු බෝල වලත් අංක ගහලා දෙනවා 1 2 කියලා. මේකයි කොන්දේසිය. ඔයා බෝලයක් ගන්නවා පළවෙනි පාර. ඒ බෝලේ පාට බලනවා. බෝලේ අංකෙත් ලියා ගන්නවා. ඒ බෝලේ පෙට්ටියට දානවා. ආයෙත් දෙවෙනි පාර බෝල ගනිද්දි බෝල 5ක පෙට්ටියක්මයි තියෙන්නේ. ඔයා මුලින් බෝල් පෙට්ටියෙන් බෝල ගනිද්දි බෝල 5යි. දෙවෙනි පාර බෝල මල්ලිට ගන්න දෙද්දි බෝල 5ම තියෙනවා. ඔයා ගන්න බෝලේ පාට බැලුවා. ඒක කොලේ ලියා ගත්තා. බෝලේ පෙට්ටියට දැම්මා. ඒ කියන්නේ බෝල 5 පළවෙනි පාරක් තියෙනවා දෙවෙනි පාරක් තියෙනවා කිසිම වෙනසක් වෙලා නැහැ. අපි ඒකට ප්‍රස්තාරණ ගමු. ආයෙ මේ ලියාගමු පළමු වර කියලා. මෙතෙන් ලියා ගන්නවා දෙවන වර කියලා. එතන බෝල පාට අපි 5ක් යඳගමු. B1 B2 B3 2 2 මේ පාර මේ පැත්තට එනගමු. හරි. මෙන්න කොල්ලෝ පළවෙනි පාර ඔයා බෝලයක් ගන්නවා පෙට්ටියෙන්. ඒක B1 ඔයා පාට බැලුවා. ආයෙ පෙට්ටියට දැම්මා. දෙවෙනි පාර මල්ලි බෝලයක් ගනිද්දි ඒ බෝලේ නිල් පාට එක වෙන්න පුළුවන්ද? බැයිද? පුළුවන්. ඒ බෝලේ ඔයා පාට බලලා අංකෙත් ලියාගෙන ආයෙ පෙට්ටියට දැම්ම හින්දා අපිට ලියන්න පුළුවන් පළවෙනි පාර ඔයා ගනිද්දි නිල් පාට එක බෝලේ හම්බුණා. දෙවෙනි පාර ඔයා ගනිද්දි නිල් පාට එක බෝලේ හම්බුණා. දෙවෙනි පාර මල්ලි ගනිද්දි නිල් පාට එක බෝලේ හම්බුණා කියලා. ඒ විදිහටම ඔයා පළවෙනි පාර නිල් පාට එක බෝලේ ගනිද්දි දෙවෙනි පාර මල්ලි ගනිද්දි නිල් පාට දෙක බෝලේ හම්බෙන්න පුළුවන්ද? පුළුවන්. ඒකින්ද අපි එකත් පාට කරගත්තා. ඔයා පළවෙනි පාර නිල් පාට එක බෝලේ ගනිද්දි මල්ලිට ගනිද්දි නිල් පාට තුන බෝලේ හම්බෙන්න පුළුවන්ද? පුළුවන්. ඒකත් පාට කරගත්තා. ඔයා නිල් පාට එක බෝලේ ගනිද්දි මල්ලි රතු පාට එක බෝලේ ගන්න පුළුවන්ද? පුළුවන්. ඒකත් පාට කරගත්තා. ඔයා නිල් පාට එක බෝලේ ගනිද්දි මල්ලිට රතු පාට දෙක බෝලේ ගන්න පුළුවන්ද? පුළුවන්. ඒකත් පාට කරගත්තා. අය ඊළඟ අවස්ථාවට ගන්න. ඔයා නිල් පාට දෙක බෝලේ තමයි ගත්තේ මුලින්. එතකොට මල්ලිට ඊළඟ පාර නිල් පාට එක බෝලේ ගන්න පුළුවන්ද? පුළුවන්. ඒක පාට කරගත්තා. ඔයා නිල් පාට දෙක බෝලේ ගන්න. ඊට පස්සේ ඒක බලලා ආයෙ පෙට්ටියට දානවා. එතකොට මල්ලි දෙවෙනි පාර ගද්දි නිල් පාට දෙක බෝලේ හම්බෙන්න පුළුවන්. ඒකින්ද ඒකත් පාට වෙනවා. ඒ විදිහට මේ අවස්ථා ඔක්කොම වෙන්න පුළුවන්. මේ කොටුදල සම්පූර්ණයෙන්ම පාට වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට මේකට කියන්න පුළුවන් මේක ඇවිල්ලා පුනරාවර්තන සිද්ධියක් කියලා. මොකද්ද මේ පුනරාවර්තන සිද්ධියක් කියන්නේ? පුනරාවර්තන සිද්ධියක් කියන්නේ පළවෙනි පාර හරි එක් පරීක්ෂණයකට හරි භාජනය වෙච්ච කෙනා දෙවෙනි පාර පරීක්ෂණයට හරි දෙවෙනි පාර පරීක්ෂණයට භාජනය වෙනවා නම් ඒ කියන්නේ පළමු පරීක්ෂණයට භාජනය වෙච්ච පුද්ගලයාම ඒ කියන්නේ පළවෙනි එකට ආපු ඩයල් එකම දෙවෙනි එකෙත් ඉන්නවා. එතකොට අපිට කියන්න පුළුවන් ඒක පුනරාවර්තන සිද්ධිය කියලා. නිල් පාට එක පළවෙනි එකෙත් හිටියා. නිල් පාට එක දෙවෙනි එකෙත් හිටියා. නිල් පාට දෙක පළවෙනි එකෙත් හිටියා. නිල් පාට දෙක දෙවෙනි එකෙත් හිටියා. එතකොට මෙන්න මේ සිද්ධියට කියනවා පුනරාවර්තනය සහිත සිද්ධියක් කියලා. මේ සෙල්ලමමයි මේ බෝල ටිකමයි මේකේ කොන්දේසිය වෙනස්. ඔයා බෝලයක් ගන්න පෙට්ටියෙන් පළවෙනියටම ඒක මේස උඩින් තියනවා. ඊළඟ බෝලේ ගන්න මල්ලිට ආයෙ පෙට්ටිය දෙනවා. එතකොට පෙට්ටියේ බෝල තියෙන්නේ 4යි. ඇයි ඔයා ගත්ත බෝලේ පෙට්ටියට දැම්මේ නැති හින්දා. අන්න එතකොට ඔයා පළවෙනියට ගත්තේ නිල් පාට එක බෝලේ නම්
මල්ලිට නිල් පාට එක බෝලේ හම්බෙන්න පුළුවන් ද ආයේ බෑ ඇයි ඔයා නිල් පාට එක බෝලේ අරගෙන මේස උඩින් තිබ්බා එතකොට දෙවෙනි පාර මල්ලිට පෙට්ටිය දෙද්දි පෙට්ටියේ බෝල හතරක් නෑ පහක් නෑ පෙට්ටියේ බෝල තිබ්බේ හතරයි ඔයා නිල් පාට එක බෝලේ අයින් කරා නම් පෙට්ටියෙන් ආයේ නිල් පාට එක බෝලයක් නෑ එතකොට මේ සිද්ධිය වෙන්න බෑ ඔයා පළවෙනි පාර ගත්තේ නිල් පාට දෙක බෝල නම් මල්ලි දෙවෙනි පාර ගනිද්දි නිල් පාට දෙක බෝලයක් තියෙනවද නෑ එතකොට ඔයා පළවෙනි පාර නිල් පාට දෙක බෝලයක් අරගෙන දෙවෙනි පාර මල්ලිට ගන්න හදද්දි නිල් පාට දෙක බෝලයක් නෑ එතකොට මේ සිද්ධිය වෙන්නත් බෑ ඒ විදිහටම ගත්තොත් ඔයා පළවෙනි පාරට නිල් පාට තුන බෝලේ ගන්නවා හැබැයි දෙවෙනි පාර මල්ලිට ගන්න හදද්දි නිල් පාට තුන බෝලයක් නෑ එතකොට මේ අවස්ථාවක් නෑ ඔය විදිහට නිල් පාට රතු පාට එක බෝලේ එක පාරක් ගත්තොත් දෙවෙනි පාර රතු පාට එක බෝලේ හම්බෙන්න විදියකුත් නෑ රතු පාට දෙක බෝලේ එක පාරක් ගත්තොත් රතු පාට දෙක බෝලේ ආයේ හම්බෙන්න විදියක් නෑ එතකොට මෙන්න මේ තීරුව විතරක් කිස් වෙනවා පුනරාවර්තන රහිත සිද්ධියකදී ඒ කියන්නේ පළවෙනි පරීක්ෂණයට භාජනය වෙච්ච පුද්ගලයා පළවෙනි පරීක්ෂණයට භාජනය වෙච්ච කෙනා දෙවන පරීක්ෂණයට භාජනය වෙලා නැහැ. ඒ කියන්නේ එයා පළවෙනි පරීක්ෂණයට ආවා දෙවෙනි පරීක්ෂණයට ආවේ නැහැ. අන්න ඒවට කියනවා පුනරාවර්තන රහිත සිද්ධියක් කියලා. කොටුදලක් මත නියදී ආකාශ නිරූපණය කර කියද්දි මෙන්න මේ සිද්ධි දෙකෙන් ඒක ඉවර වෙනවා. ඊළඟට අපිට තියෙන්නේ රුක් සටහනක් මගින් සම්භාවිතාව සෙවීම කියන කොටසට යන්න. රුක් සටහන ඉතින් සාමාන්‍යයෙන් ඔයා සාමාන්‍ය පෙළදී මේ රුක් සටහන දිගට පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව තුන්වෙනි අවස්ථාව කියලා මෙන්න ඒවා දිගට ඇඳගෙන යන්න පුළුවන් වුණාම අඳිනවා නම් හැබැයි ඔයාලා සාමාන්‍ය පෙළ මට්ටමේදී මේව දිගට අඳින්න හම්බෙන්නේ නැහැ. මෙන්න මේ අවස්ථා දෙකෙන් ඉවර කරනවා. සාමාන්‍ය පෙළයේදී අවස්ථා දෙකකට රුක් සටහන අඳින්න දැනගෙන හිටියාම හොඳටම ප්‍රමාණවත්. මේ රුක් සටහන අඳින සිද්ධියේදී අර කියපු කතන්දරේ එහෙමම තියෙනවා පුනරාවර්තන සහිත සිද්ධි පුනරාවර්තන රහිත සිද්ධි කියලා. අපි අර උදාහරණ ගමු අර ගේම් එක වෙනස් කරන්න. તો මේ නිල් අතු බෝල තියෙන ගේම් එකම දැන් පුනරාවර්තන සහිත සිද්ධිය. ඒ කියන්නේ ඔයයි මල්ලි කියන්නේ පළවෙනි කන්ඩිෂන් එක යටතේ සෙල්ලම් කරන පළවෙනි කොන්දේසිය යටතේ සෙල්ලම් කරන. ඔයයි මල්ලිගේ ළඟ තියෙන පෙට්ටියක්. ඒකේ තියෙනවා බෝල පහ, තුනක් නිල් පාට, දෙකක් රතු පාට. ඔයා පළවෙනියට බෝලයක් ගන්නවා, බෝලේ පාට බලනවා, පෙට්ටියට දානවා. එතකොට දෙවෙනි පාර මල්ලිට ගනිද්දි පෙට්ටියේ බෝල පහක් තියෙනවා. එතකොට මෙන්න මෙහෙම වෙනවා පළමු වර ගැනීම. මෙන්න මෙහෙම වෙනවා දෙවන වර ගැනීම. අපි එතන ගියාම හම්බෙන්න පුළුවන් නිල් පාට බෝල, එතන හම්බෙන්න පුළුවන් රතු පාට බෝල, මෙතන හම්බෙන්න පුළුවන් නිල් පාට බෝල, මෙතන හම්බෙන්න පුළුවන් රතු පාට බෝල, මෙතන නිල් පාට බෝල හම්බෙන්න පුළුවන්, මෙතන හම්බෙන්න පුළුවන් රතු පාට බෝල. මෙන්න මෙතන උඩින් ලියා ගන්න ඕනේ පළමු වර ගැනීම කියලා. සෝනම් කඩේකින් මෙන්න මේව වෙන් කරන්න පුළුවන්. මේක නැත්නම් වෙන අකුරු දෙවෙන්න කියන්න. දැන් මෙතන ලියන්න පුළුවන් දෙවන වර ගැනීම. එතකොට ඔයා පළවෙනි පාර ගනිද්දී පෙට්ටිය මුළු බෝල තියෙනවා පහක්, ඒකෙන් තුනක්ම නිල් පාටයි. ඔයා පළවෙනි පාර ගනිද්දී පෙට්ටියේ තියෙන රතු බෝල පහෙන් එකක්. හරිද? ඔයා මේකේ පාට බලනවා ආයෙ දානවා. දෙවෙනි වාර මල්ලිට ගනිද්දී පෙට්ටියේ බෝල පහක් තියෙනවා, ඒකෙන් තුනක් නිල් පාටයි. පෙට්ටියේ බෝල පහෙන් දෙකක් රතු පාටයි. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ ඇවිල්ලා පුනරාවර්තන සහිත සිද්ධියක රුක් සටහන. පළවෙනි පරීක්ෂණයට සහභාගී වෙච්ච පුද්ගලයෝ ටිකම එහෙමම දෙවෙනි පරීක්ෂණයට සහභාගී වෙලා තිනවා. මේකමයි ඔයාලා බඩුවම තේරෙයි මෙතන කියන්නේ. මෙන්න මේ රුක් සටහන අදිද්දී ඔයාලට විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඔයාලා මල්ලි නංගි මේක මතක තියාගන්න. හැම වෙලේම රුක් සටහනක අත්තක් දිගේ
ගුණ කරනවා අතු අතු එකතු කරනවා. මොකද්ද? අත්තක් දිගේ ගුණ කරනවා අතු අතු එකතු කරනවා. අපිට ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම මෙතන. නිල් මෙතන හම් වෙන අවස්ථා දෙක පළවෙනි පාරක් නිල් දෙවෙනි පාරක් නිල්. මෙතන හම් වෙන්නේ පළවෙනි පාර නිල් දෙවෙනි පාර රතු. මෙතන හම් වෙන පළවෙනි පාර රතු දෙවෙනි පාර නිල්. මෙතන හම් වෙන දෙපාරම රතු. හරිද? අපි මේ මෙතන ඔයාලා ලියා ගන්න පුළුවන් කියලා මම ඉස්සලා කිව්වා අත්ත දිගේ ගුණ කරනවා. එතකොට මෙහෙම පහෙන් 3 වරක් පහෙන් 3. එතකොට මෙතන පහෙන් 3 වරක් පහෙන් 2. එතකොට මෙතන පහෙන් 2 වරක් පහෙන් 3. මෙතන පහෙන් 2 වරක් පහෙන් 2 වරක් පහෙන් 2. ඔයාලට මේවා සුළු කරලා එතනින් ඕනනම් උත්තරේ දාගන්න පුළුවන්. එතන 25න් 9යි 25න් 6යි 25න් 6යි 25න් 4යි මම ලියා ගන්න පුළුවන්. ඔයාලට මේක ලියා ගන්න එක ගොඩක් වෙලාවට ඔයාලට සාමාන්‍ය පෙළේදී උත්තරේ ලියන්න මාර පහසුවක් වෙනවා. ඒක ඔයාලට මේ ලියලා බලන්න ඔයාලට සාමාන්‍ය පෙළ විභාගෙදී මාර පහසුවක් වෙනවා. මෙන්න මෙතන මේ සම්භාවිතාවන් ටික ලියා ගන්න එක. මම මෙතන තව දෙයක් කියන්න. ඔයාලට තිබ්බොත් නංගි මල්ලි සාමාන්‍ය මේ ප්‍රශ්න පත්‍රේ අඩුම තරමින් නිල් බෝල එකක්වත් පැවතීම නිල් බෝල එකක්වත් පැවතීම කියලා ප්‍රශ්නයක්. නිල් බෝල එකක්වත් පැවතීම කිව්වොත් නිල් බෝල දෙකක් තියෙන්න බැයිද? නිල් බෝල දෙකක් තියෙන්න පුළුවන්. මොකද අඩුම තරමින් එක නිල් බෝල එකක් තමයි අහලා තියෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මෙයක් ගන්න පුළුවන්, මෙයක් ගන්න පුළුවන්, මෙයක් ගන්න පුළුවන්. හැබැයි නිල් බෝල එකක් පමණක් කියලා තිබ්බොත් නිල් බෝල එකක් කියලා එක පමණක් කියලා තිබ්බොත් මෙන්න මේ අවස්ථාව නෑ. මේ අවස්ථා දෙක විතරයි. හරිද? ඊට පස්සේ අපි බලමු මේකේ ඊළඟ එක පුනරාවර්තනය රහිත සිද්ධියක්. මේක මම මහා ගන්නවා. අර සෙල්ලම මයි දෙවෙනි විදිය දෙවෙනි කන්ඩිෂන් එක යටතේ අපි සෙල්ලම් කරන්නේ බෝලයක් ගන්නවා පාට බලනවා අංක ලියා ගන්නවා මේස උඩින් තියනවා දෙවෙනි පාර මල්ලිට දෙද්දි පෙට්ටියේ බෝල 4යි තියෙන්නේ මොකද්ද මුලින්ම ඔයා පෙට්ටියෙන් බෝල 5ක් තියදී බෝලයක් ගන්නවා ඒක ලියා ගන්න පාට මොකද්ද කියලා මේස උඩින් තියනවා දෙවෙනි පාර මල්ලිට පෙට්ටිය දෙද්දි දෙවෙනි පාර පෙට්ටියේ බෝල තියෙන්නේ 4. එතකොට පළවෙනි පාර ඔයා 5න් 3ක් තියනවා නිල් බෝල පළවෙනි පාර ගන්නදී 5න් 2ක් තියනවා රතු බෝල. හරිද? ඊට පස්සේ මේ මෙතනින් ගත්ත නිල් බෝල මේ පළවෙනි අවස්ථාව දැන් මම මේ පළවෙනි නිල් එක දිගේ යන්නේ. අපි හිතමු මෙතන ලියාගමු. පළවෙනි පාර ඔයා ගන්නේ නිල් බෝල යන්න මෙතන 5න් 3න් එකක් ගත්තාම 2යි ඉතුරු වෙන්නේ. රතු බෝල වලට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මේ දෙක එකතු කරාම වෙනවා 5ක්. එතකොට මේ යට තියෙන එක මේ දෙක එකතු කරාම එන්නේ 4යි. එතකොට මෙතෙන්දී යට එන්න ඕනේ 4යි. ඒ 4ෙන් 2යි නිල් බෝල තියෙන්නේ 4ෙන් 2ක් රතු බෝල තියෙන්නේ. හරිද? දැන් අපි ඒක ලියාගත්තානේ. ඒක කවරක්. මේ අවස්ථාවේ 5ෙන් 2ක් තියෙනවා රතු බෝල. ඒකෙන් එක බෝලයක් ගත්තා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 1යි. නිල් බෝල වල වෙනසක් නැහැ. මෙතන 3ක් තියෙනවා. ඒ උත්තරේ මෙතන 4. එතකොට මෙතන 4ෙන් 3ක් නිල් 4ෙන් 1ක් රතු.
අර විදියටම ලියා ගන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා ලියුව විදියට මෙතන නිල් 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 රතු රතු නිල් රතු රතු කියලා සම්භාවිතාවන් ටික අර විදිහටම අත් දිගේ ගුණ කරලා ලියන්න පුළුවන්. හරිද? ඔයාලට දැන් මම ඉස්සෙල්ලා කියන්නේ එක් බෝලයක් වත් නිල් වීම කියලා තිබුණොත් එක් බෝලයක් වත් නිල් වීම කියලා තිබුණොත් අපිට ගන්න වෙනවා මේක ගන්න වෙනවා මේක ගන්න වෙනවා මේක ගන්න වෙනවා. එතකොට අපි මේ මෙතන ලියා ගන්න සම්භාවිතාවන් ටික දැන් මෙතන සම්භාවිතාවන් ලියුවොත් එනවා 20න් 6ක් කියලා. එතකොට මෙතනත් එනවා 20න් 6ක් කියලා. එතකොට මෙතන ලියුවොත් එනවා තනත් එනවා 20න් 6ක් කියලා. එතකොට මෙතන එනවා 20න් 2ක් කියලා. හරිද? දැන් එක බෝලයක්වත් නිල් වීම කිව්වොත් මේ තුනම ගන්න වෙනවා. දැන් අපි සම්භාවිතාවන් ටික මෙතන ලියාගෙන තියෙන්නේ. හරිද? එතකොට මම ඔයාලට කියවනේ මේක ලියා ගන්න එක මාර පහසුවක් කියලා. ඇයි අපි සම්භාවිතාවන් ටික දන්නවා. එක් බෝලයක්වත් නිල් වීම කිව්වොත් අපිට ලියන්න පුළුවන් ඒ ප්‍රකාශය ලියනවා ඒකට අදාළ. එක් බෝලයක්වත් නිල් වීමේ සම්භාවිතය කියලා මෙහෙම ලිව්වා. ලියලා අපිට පුළුවන් මම කිව්වා අතු හැම වෙලේම එකතු කරනවා. එතකොට මේ අවස්ථාව ගත්තා P නිල් අවස්ථාව P නිල් අතු අවස්ථාව P අතු නිල් අවස්ථාව. හරිද? දැන් අපි දන්නවා මේ අවස්ථාව තුනේ වෙන්නේ 20න් 6යි කියලා. එන්නේ 20න් 18යි. මේක පුළුවන් තරම් උපරිමයටම සුළු කරලා යන්න මෙන්න මේක එනවා. උත්තරේ 10න් 9ක් කියලා. මම හිතනවා ඔයාලට මම කියපු එක තේරුණා. අත්තක් දිගේ ගුණ කරනවා අතු එකතු කරනවා කියන එක. ඊට පස්සේ මම තියරි ටික මෙතනින් ඉවර කරලා තියෙන්නේ. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මම අවස්ථාව දෙනවා දැන් අහන්න. ප්‍රශ්න තියෙනවා මොනවා හරි? ප්‍රශ්න දෙනවා නම් කියලා ගන්න හරි කෙනෙක් ඔයාලගේ රුක්සටහන් වල අන්තිමට කියලා දෙන්න කියලා මම හිතනවා මම ඒක කියලා දුන්නා කියලා. වෙන මොනවා හරි ප්‍රශ්න දිනවද? අයික වුන් කළාන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තේරුණ නැති තැනක් හරි කමන්නේ. හරි එක්කෙනෙක් ගහලා දෙන අන්තිම ගානේ අතු ගුණ වෙන හැටි කොහොමද කියලා. ඒක මම කියලා. හරිද? අපි අන්තිම ගාන ගත්තේ අර මල්ලි ඔය සෙල්ලම් කරනවා. ඒකේ ඔයා බෝලයක් ගන්නවා. ඒක මේ සුඩින් තියනවා. ආයේ මේ මල්ලි බෝලයක් ගන්නවා. එතකොට ඒකේ බෝල 4යි තිබෙ දෙවෙනි අවස්ථාවේ පළවෙනි අවස්ථාවේ බෝල 5ක් තිබ්බා කියලා. අපි ඒක ආයෙත් නිල් බෝල රතු බෝල ඔයා පළවෙනි පාර ගනිද්දී බෝල 5ක් තියෙනවා. 5න් 3ක් නිල් පාටයි 5න් 2ක් රතු පාටයි. ඔයා දෙවෙනි පාටදී බෝල තියෙන්නේ මෙතන 4යි 4න් 2ක් නිල් පාටයි 4න් 2ක් රතු පාටයි. මොකද ඔයා ගත්ත බෝලේ ඔහු දැම්මේ නැහැ. විශේෂයෙන් බලනවානේ සාමාන්‍ය පෙළදී මේ ප්‍රශ්න පත්‍රයේ මේ ගැටලුව ඇවිල්ලා තියෙද්දි මේ පුනරාවර්තන
රහිත සිද්ධිය ඇවිල්ලා තියෙද්දී ඔයාගේ පේපර් එකේ තද කළු අකුරෙන් ලියලා තියෙනවා මේ ආපසු නොදමා කියන කෑල්ල තද කළු අකුරෙන් ලියලා තියෙනවා ඔයාලට හඳුන ගන්න පහසු වෙන්න මේක පුනරාවර්තන රහිත සිද්ධියක් කියලා. හරිද? දැන් ඔයා මෙතන මේ අවස්ථාව අපි ඉවරයි. මෙතන ඔයා ඉස්සෙල්ලාම ගත්තේ රතු පාට බෝලයන්නේ. මේ රතු පාට බෝල දෙකයි තියෙන්නේ. එතකොට ආයෙ පෙට්ටිය තුලනේ රතු පාට බෝල එකයි. හරිද? ඔයා ගත්තේ රතු පාට බෝලයන් නම් නිල් පාට බෝල වල කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ බෝල තුනෙන් මම කියනවා. එතකොට ආයෙ මෙතන තියෙන්නේ බෝල 4යි දෙවෙනි පාර. ඒ 4න් 3ක්ම නිල් පාටයි. ඒ කියන්නේ දෙවෙනි අවස්ථාවේ රතු පාට බෝල තියෙන්නේ 4යි. ඒ අවස්ථාවේ බෝල 3ක්ම නිල් පාටයි වෙලා තියෙන්නේ. එකම එක බෝලයක් රතු පාට වෙලා තියෙන්නේ. ඒක මේ මෙහෙම ලියා ගන්න. එතකොට මම ඔයාලට කිව්වා නේද? ඔයාලා අත්තක් දිගේ ಗುಣ කරනවා කියලා. අත්තක් දිගේ ಗುಣ කරන එක අපි ලියනවා මේ අවස්ථා දෙක. මෙතන නිල් තියෙනවා ආයෙත් නිල් තියෙනවා. මෙතන පළවෙනි පාර නිල් හම්බෙලා තියෙනවා දෙවෙනි පාර රතු තියෙනවා. මෙතන පළවෙනි පාර රතු හම්බෙලා තියෙනවා දෙවෙනි පාර නිල් හම්බෙලා තියෙනවා. මෙතන දෙපාරම රතු හම්බෙලා තියෙනවා. එතකොට අපි මෙතන මම අර ඉස්සෙල්ලා කිව්ව දේ ලියනවා සාමාන්‍ය පේපරේ මේ ගාන එන්නේ විවගත ප්‍රශ්න පත්‍රනේ. මේ කැලේ ලියාගන්න වල නිල් නැති වෙන්න පුළුවන්. මේ මෙතනින් එයාට ලියන්න නිල් නැති වෙන්න පුළුවන්. ඔයා ගන්න කටුකොලේ මේ ටික ලියා ගන්න. කටුකොලේ ලියලා ඔයාලට මෙතන සුළු කරලා නම්බර් දා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? මම මෙතන ලිව්වා අත්තක් දිගේ ගුණ කරා 5න් 3යි. මෙතන 5න් 3යි. මෙතනට එද්දි 4න් 1යි. මෙතනට 5න් 3යි. දෙවෙනි තැනට එද්දි 4න් 2යි. මෙතන මුල් අවස්ථාවේ 5න් 2යි. දෙවෙනි තැනට එද්දි 4න් 3යි. හරිද? මෙතනට එද්දි පළවෙනි අවස්ථාවේ 5න් 2යි. දෙවෙනි අවස්ථාවේ 4න් 1යි. හරිද? මෙන්න මේ සුළු කිරීම තමයි මම ඉස්සෙල්ලා ගත්තේ 20න් 6යි කියලා. හරිද? දැන් තේරෙනවනේ? 20න් 6යි කියලා. එහෙම තමයි මම ගත්තේ. මෙතන 20න් 6යි. මෙතන 20න් 6යි. මෙතන 20න් 2යි. මම හිතනවා ඔයාලට දැන් ගාන තේරෙන්නේ නැති. මම කොහොමද ඉස්සෙල්ලා මේ මෙතන 20න් 6යි කියලා 20න් 6යි 20න් 6යි 20න් 6යි 20න් 2යි කියලා උත්තර ටික අරගෙන එකපාරටම ලිව්වේ කියලා මේ දැන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති. තව ප්‍රශ්න තියෙනවද? අයියේ නොදමා කිව්වොත් එකක් අඩු වෙනව නේද? මොකද වලි? මේ ආපසු නොදමා කියලා දුන්නොත් එහෙම මේ එකක් අඩු වෙනවද? 5 තිබෙට 4 වෙනවා. ආපසු නොදමා. ඔව්. දැන් ඒ කියන්නේ ආපසු නොදමා කියන්නේ එක බෝලයක් ඔය අයින් කරන්නේ. දැන් මෙතන මුලින් බෝල 5ක් තිබ්බා. හරිද? නිල් පාට බෝල 3යි රතු පාට බෝල 2යි. හරිද? ඊට පස්සේ එක බෝලයක් ඔය අයින් කරා. එතකොට ඒ බෝලේ ආයේ නැහැ. එතකොට තියෙන්නේ බෝල 5ක් නෙමෙයි 4ක්. ඒතර ආපසු නොදමා කිව්වොත් මුලින් තිබෙන සංඛ්‍යා කියන 7ක් බෝල 7ක් තිබ්බා. ඊට පස්සේ ඒකේ තියෙනවා ඔයා බෝලයක් ගන්නවා ඒ බෝලේ ආයෙ දාන්නේ නැහැ කියලා. එතකොට ඊළඟ පාර අපි ගණනය කිරීමේදී කියන්නේ දෙවෙනි වර ගැනීමේදී බෝල 7ක් කම්පෙට විදියක් නැහැනේ. එකක් ගත්ත බෝලයක් දැම්මේ නැහැ පෙට්ටියට. එතකොට දෙවෙනි පාර තියෙන්නේ බෝල 6යි. මම හිතනවාට ගැටලුව පැහැදිලි වුණා කියලා. ඔව්යි thank you. තව දිනවද? හරි මම හිතනවා ස්ක්‍රීන් එක ෂෙයා වෙලා ඇති මම ඔයාලට PDF එකක්
එව්වා මම කලිනුත් එව්වා මම ඔක ගත්තේ නම් ඉවල්ලි ඔයාලගේ අච්චු පොතෙන්මයි මේ ගණන් වල කියනවා මේ ඔයාලට විභාගයට එන්න පුළුවන් ඔක්කොම විදි ටික ඒ විදිහටම තියෙනවා. දැන් පළවෙනි ප්‍රශ්නේ බලමු. කියනවා මේ මේකේ තියෙන්නේ නියදී අවකාශය පොඩුදල මත නිරූපණය කිරීමේ ප්‍රශ්නයක්. පළවෙනි එක ගමු. ඒකේ තියෙන්නේ මල්ලක එකම තරමේ නිල් පාට බෝල 3ක්ද රතු පාට බෝල 2ක්ද තියෙනවා. මම අර ඉස්සල්ලාම ගත්ත උදාහරණ ගන්න. ආමුලද මින් එක බෝලයක් ඉවතරගෙන එහි වර්ණේ සටහන් කොට ආපසු මල්ලට දමා. ආපසු මල්ලට දාන්න අපි කතා කරා. ඒක පුනරාවර්තන සහිත සිද්ධියක්. පළවෙනි පාර බෝල 5ක් තියෙනවා. බෝල 5න් බෝලයක් එළියට ගන්නවා. ඒකේ පාට බැලුවා. ආයෙ දැම්ම. එතකොට දෙවෙනි පාර බෝල වලද්දිත් ඒ බෝල 5 එහෙමම තියෙනවා. එතකොට ඒක පළවෙනිම කියලා දෙනවා මෙම සසම්භාව්‍ය පරීක්ෂණයේ නියදී අවකාශයේ කොටු දලක් මත නිරූපණය කරන්න කියලා. හරිද? මේක මකාගෙන ඒකට යනවා. හරි. දැන් ඉස්සරහා අපි ලියා ගන්නවා මේ මල්ලේ තියෙනවා නිල් බෝල 3යි රතු බෝල 2යි. හරිද? ඊට පස්සේ නියදී අවකාශ කොටු දලක් මත නිරූපණය කරන්න තියෙන්නේ. මෙන්න දෙවන වර ගැනීම. එන්න පළමු වර ගැනීම. හරිද? බෝල 5 තියෙනවා. B1 අපි නම් කරන අය බෝල B2 B3 R1 R2 කොට B1 B2 B3 R1 R2 හරි ඊට පස්සේ මේක කියලා දෙනවා ගත්ත බෝලේ ආපහු දාන්න. ගත්ත බෝලේ ආපහු දානවා. පළවෙනි පාර ඔයා ගන්නවා බෝලයක් නිල් පාට එක ඒ බෝලය ආපහු දානවා. ඔයා දෙවෙනි පාර ගනිද්දි ඔයාට ඒ බෝලෙම හම්බෙන්න පුළුවන්ද වෙයිද? පුළුවන්. ඔයා ඒ බෝලය ආපහු මල්ලට දැම්ම හින්දා. එතකොට මේ පුනරාවර්තන සහිත සිද්ධියකදී අපි මොකද කිව්වේ? මෙන්න මේ මුළු කොටු දැලම පාට වෙනවා. ආපසු දමා කියලා කියනවා නම් ඒක පුනරාවර්තන සහිත සිද්ධියක්. එතකොට වෙන්නේ මේ මුළු කොටු දැලම පාට වෙන එක. ඊට පස්සේ අපි ගමු ඊළඟ ප්‍රශ්නෙට කොටු දැල ඇසුරෙන් පහත දැක්වෙන එක් එක් සිද්ධිහි සම්බන්ධය සොයන්න. කොටු දැල ඇඳගත්තද? බලන්න. ඇඳ ගන්නවා නම් ඇඳ ගන්න. මම විනාඩියක් විතර දෙන්න. හරි මම හිතනවා ඔයාලා ඇඳ ගන්න දී කියලා. මේක ආදින පළවෙනි ප්‍රශ්නේ පළවෙනි බෝලේ රතු පාට වීම. පළවෙනි බෝලේ රතු පාට නම් පළමු වර ගැනීම. මම මේ දෙන රතු පාට අවස්ථා දෙක. රතු එක රතු දෙක. මේ මොකක් හම්බුණා රතුනේ බෝලේ. එතකොට පළවෙනි පාර රතු පාට වෙනවා නම් මේ මෙතනින් තියෙන උඩ තියෙන ඔක්කොම ගන්න පුළුවන් නේද? පළවෙනි පාර රතු හම්බ වෙනවා දෙවෙනි පාර නිල් පාට. නිල් පාට එක හම්බ වෙනවා. පළවෙනි පාර රතු එක හම්බ වෙනවා දෙවෙනි පාර නිල් පාට දෙක හම්බ වෙනවා. මේ ප්‍රශ්නයක් නෑනේ. පළවෙනි පාර රතු හම්බ වෙලා තියෙන්නේ. මේ මෙතනින් උඩ තියෙන ඕන එකක් ගන්න පුළුවන්. අපිට එතකොට මේක අන්නවම කොටු කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මෙතන තියෙන හැම එකෙම පළවෙනි පාර හම්බෙලා තියෙන්නේ රතු පාට බෝලයක්. දෙවෙනි පාර නිල් පාට බෝල හම්බෙලා තිනවා. ආය රතු පාට බෝල හම්බෙලා. ඒක අපිට ප්‍රශ්නයක් නෑ මොන පාට හම්බුණත් පළවෙනි පාර කොහම හරි හම්බෙලා තින්නේ රතු පාට බෝල. හරිද? එතකොට අපිට ඒක ලියන්න පුළුවන් පළමු බෝලය රතු පාට වීමේ සම්භාවිතාවය.
मैं प्रकाश लिवा මම ප්‍රකාශ ලියන්න යන්නේ නැහැ. ප්‍රකාශ ලිවා පළවෙනි බෝලේ රතු පාටින් සම්භාවිතාවය කියලා. මෙතන ලියන්න පුළුවන් මේ පාට මේ නියති අවකාශය කොච්චරයිද? මේ හැම කතිරකින්ම කියන්නේ මේ නියති අවකාශයේ තියෙන අවයව ගන්න. එතකොට අපි නියති අවකාශයේ තියෙන අවයව ගන්න මේ කතිර ගන්න සලකුණු ගන්න ගණන් කරලා ගන්න පුළුවන්. 1 2 3 4 5යි. පල්ලෙට තියෙනවා 5. එතකොට මුළු නියති අවකාශයේ තියෙනවා අපිට ගන්න පුළුවන් ns කියලා 25ක් විදිහට. ඒ කියන්නේ මේ නියති අවකාශය අතිර සලකුණු තියෙනවා 5ක්. ඒ කියන්නේ ns 5යි. එතකොට අපි ගන්නවා p රතු පළමු වර රතු ලැබීම කියලා. හරිද? පළමු වර රතු ලැබීම කියන එක ගන්නවා p අපි ඒක ලියාගමු මෙතනින්. වර්ණ රතු ඊම කියලා අපි ලිව්වා එහෙම. ඒක අපිට ලියන්න පුළුවන් ns කියන්නේ 25යි. එතකොට මේ කොටුව ඇතුලේ තියෙන කතිර සලකුණු ගන්න 1 2 3 4 5 6 7 8 9 10. එතකොට පළමු වාර රතු ලැබීම අපිට ලියන්න පුළුවන් 10යි කියලා. හරි විභාග ප්‍රශ්න පත්‍රයේ මේ කොටු ඇඳ කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතර මේක ලියන්න පුළුවන් 8න් 2යි කියලා පුරුදු කරගන්න. හරිද? මම හිතනවා ඒක තේරුණා කියලා. පළමු බෝලේ රතු පාට වීම. පළමු වාර රතු ලැබීම. හරිද? ඊට පස්සේ ඒකෙම අහලා තිනවා දෙවන බෝලේ රතු පාට වීම. දෙවන බෝලේ රතු පාට වීම. දැන් මේ පළවෙනි බෝලේ රතු පාට වුණා කියලා අපි ඉස්සෙල්ලා නෙවෙයි. දැන් කියනවා ඒකම දෙවන බෝලේ රතු පාට. එතකොට මේකනේ පළවෙනි වර මේක දෙවන වර. එතකොට මේ දෙවෙනි පාර රතු වෙන දෙන්න මේ මෙතන ඉන්නවා. එතකොට අපිට ඒ කොටුව අපිට අඳින්න පුළුවන් මෙන්න මෙහෙම. දෙවෙනි පාර බෝලේ රතුයි. ඊට පස්සේ පළවෙනි පාර බෝලේ මොන පාටද කියලා අපිට අදාළ නැහැ. දෙවෙනි පාර බෝලේ හම්බෙන බෝලේ රතු පාටයි. එතකොට ඒකෙත් තියෙනවා කතිර සලකුණු ඒ කොටුව ඇතුලේ තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10. එතකොට අපි මෙතන ලියලා දෙවන වර රතු පාට ලැබීම කියන එක වෙනස් කරලා අපි ඒකම ලියනවා. පළමු වර රතු ලැබීම කියන එක වෙනස් කරලා දෙවන වර රතු ලැබීම නියති අවකාශයේ අවයව ගන්න ආයෙත් එහෙමමයි. ඒ ගානමයි 25මයි. මෙතන කතිර සලකුණු ගන්න ආයෙත් 10යි. වෙනසක් වුන්නේ නැහැ. ආයෙත් සුළු කරලා උත්තර දෙනවා 5න් 2යි කියලා. හරිදනවා? ඒකත් තේරුණා කියලා. ඊළඟ ප්‍රශ්නේ C කොටස. මේක කියනවා බෝල දෙකම රතු පාට. බෝල දෙකම රතු පාට නම් පළවෙනි පාර ලැබිලා තියෙන්නේ රතු පාට බෝල. ඒ කියන්නේ මේ දෙවෙනි පාර ලැබිලා තින්නේ රතු පාට වෙන්න ඕනේ. එතකොට දෙපාරම බෝල රතු පාට ලැබිලා තියෙන්නේ. මෙන්න මේ කොටු දෙකටම ඇතුළත් වෙන ප්‍රදේශය එක නේද? පළවෙනි පාර ලැබිලා තියෙන්නේ රතු පාට. දෙවෙනි පාර ලැබිලා තියෙන්නේ රතු පාට. එතකොට මේ කොටස මම ඉරිනම් අඳින්න යන්න එපා. මම ඔයාලට පැහැදිලි කරන්න ගත්තේ මෙන්න මේ කොටස තමයි. එතකොට ඕම් ඔය කියන සිද්ධියට අදාළ. කියන්නේ පළවෙනි පාරත් රතු ලැබෙනවා, දෙවෙනි පාරත් රතු ලැබෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මෙතන p බෝල දෙකම රතු පාට වීම. කියන මුළු නියති අවකාශයේ මුළු අවයව ගන්න 25යි. ඒකෙන් පාඩලා දෙන 4ක්. ඔන්න උත්තරය. මේක මිනිකඩ ඉසුළු කරන්න බෑ. ඒකින්ද එහෙමම කියනවා. එතකොට ඊළඟට අහලා තියෙනවා බෝල දෙකම එකම වර්ණයෙන් යුක්ත වීම. ඒ කියන්නේ බෝල දෙකම එකම වර්ණය. ඒ කියන්නේ එතකොට මෙහෙම ගන්න පුළුවන්.
පළවෙනි පාර නිල් පාට හම්බ වෙනවා දෙවෙනි පාර නිල් පාට හම්බ වෙනවා. පළවෙනි පාර රතු පාට හම්බ වෙනවා දෙවෙනි පාර රතු පාට හම්බ වෙනවා. ඒතකොට පළවෙනි පාරත් එකම වර්ණේ හම්බෙලා තින්නේ දෙවෙනි පාරත් එකම වර්ණයෙන් හම්බෙලා තින්නේ. අන්න ඒකයි මෙතන කියලා තින්නේ බෝල දෙකම එකම වර්ණයෙන් යුක්ත වීම කියන එකෙන්. එතකොට අපි මෙතන ගත්ත බෝල දෙකම රතු පාට වීම මෙන්න මේ කියලා එතන හතරක් තියෙනවා. බෝල දෙකම නිල් පාට වීම කියලා ගත්තොත් මෙතන තියෙනවා 1 2 3 4 5 6 9 මෙන්න මේ කොටසත් ඒකට අනිති වෙනවා. හරිද? එතකොට මම මේ ඉරිගලින් ඇඳලා තියෙන මුළු එකම අයිති වෙනවා බෝල දෙකම එකම වර්ණයෙන් යුක්ත වීම කියන සම්භාවිතාවට. එතකොට අපිට ඒක ලියන්න පුළුවන්. P බෝල මේ වීම කියන එක අපිට ගන්න පුළුවන්. මෙතන සුපුරුදු විදිහට 25යි ඉන්නේ. මෙතන එනවා 4යි, මෙතන එනවා 9යි. 4යි 9යි එකතුලා 10. ඔන්න බෝල දෙකම එකම වර්ණයෙන් යුක්ත වීම කියන එකට උත්තරේ. හරිද? මම හිතනවා ඒක හරි කියලා. හරිද? ඊළඟට අන්තිම E අඩුම වශයෙන් එක් බෝලයක් රතු පාට. අඩුම වශයෙන් එක් බෝලයක්වත් රතු පාට වී. ඒ කියන්නේ බෝල දෙකම රතු පාට වෙන්න බෑද? පුළුවන් නේ. අඩුම තරමින් එක බෝලයක් වන්නේ කියලා නෑ හරිද? අඩුම තරමින් එක් බෝලයක් රතු පාට වුණා කියන්නේ බෝල දෙකම රතු පාට වෙන්න පුළුවන්. එතකොට අපිට පහසුවෙන්ම ගන්න පුළුවන් මෙන්න තියෙන දෙවෙනි වර රතු පාට වීම කියන කෑල්ල. එතෙන් දැනගන්න. මේ විතර පළමු වර රතු පාට වීම කියන කෑල්ල. එතකොට මේ දෙකම මේ එල් අකුර ගත්තා. මම මෙන්න මේකෙන් අපිට ගන්න පුළුවන් මේ මං අටේට අඳපු මෙවෙන් අපිට ගන්න පුළුවන් මේ එල් අකුරක් වගේ හැඩයට තියෙන එක. එතකොට තියෙනවා ඒකේ තියෙනවා පළවෙනි වර රතු ලැබීමක් දෙවෙනි වර රතු ලැබීමක්. ඒ අවස්ථා දෙකම එකතු කරපුවම අපිට ගන්න පුළුවන් අඩුම තරමින් එක් බෝලයක්වත් රතු පාට වෙනවා. එතකොට බලන්න මේවා දෙවෙනි වර රතු පාට වෙනවා. බෝල් පළවෙනි පාර නිල් පාට නම් එක හම්බෙලා පළවෙනි පාර නිල් පාට දෙක හම්බෙලා පළවෙනි පාර නිල් පාට තුන හම්බෙලා ඒ දෙවෙනි පාර හම්බෙලා තියෙන්නේ රතු. මේ පැත්තට ගමු. පළවෙනි පාර රතු බෝල හම්බෙලා දෙවෙනි පාර නිල් පාට එක හම්බෙලා දෙවෙනි පාර නිල් පාට දෙක හම්බෙලා දෙවෙනි පාර නිල් පාට තුන හම්බෙලා. හැබැයි පළවෙනි පාර රතු. ඒ කියන්නේ එක බෝලයක් හරි රතු තිබිලා තියෙනවා. අවස්ථා දෙක. එක් බෝලයක් වත්නේ රතු කියලා කිව්වේ. හැබැයි අවස්ථා දෙකම රතු වෙන්න බැයිද? පුළුවන්නේ. එක් බෝලයක් පමණක් රතු ලැබීම කියලා නෙමෙයිනේ කිව්වේ. ඒ කියන්නේ අවස්ථා දෙකම රතු ලැබෙන්නත් පුළුවන්. එතකොට මේ කොටසත් ගන්න පුළුවන්. එතකොට මේ එල් අකුර හැඩයට මම ලකුණු කරපු ප්‍රදේශයේ කියනවා කතිර සලකුණු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 15යි 16යි. එතකොට P අඩුම එක් බෝලයක්වත් රතු පාට වීම කියන එක අපිට ලියන්න පුළුවන් 25න් 16යි කියලා. මම හිතනවා ඔයාලට මේ ගාන තේරුණා කියලා. මේ ගානේ ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් තේරුන්නේ නැත්නම් තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න. මම කාටවත් ප්‍රශ්නයක් නැහැ කියලා
අපි යම් ඒකේ දෙවෙනි ගාන තියෙනවා ඉතිජගේ පැන්සල් පෙට්ටියේ රතු පාට පැන්සල් දෙකක් තියෙනවලු නිල් පාට පැන්සල් තුනක් තියෙනවලු මින් හම්බු ලෙස එක් පැන්සලක් ගෙන තම මිතුරියක් වන කමිලිනීට දෙනවා. ඉන්පසු සිද්ධාත් එයාට පැන්සලක් ගන්නවා. හරිද? එතකොට මේ තමිලිනීට දුන්නනේ පැන්සලක් සිද්ධිය. හරිද? සිද්ධියේ පැන්සල් පෙට්ටියේ පැන්සල් පහක් තියෙනවා. හරිද? තමිලිනීට එක පැන්සලක් දෙනවා. එතකොට ඒක සිද්ධිලට ආයෙ පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. අපි හිතමු තමිලිනි පැන්සලක් ගෙනල්ලා නැහැ කියලා. එතකොට සිද්ධිලගේ පැන්සල් පෙට්ටියක් තියෙනවා. ඒකේ සුපුරුදු විදිහට රතු පැන්සල් දෙකක් තියෙනවා. නිල් පැන්සල් තුනක් තියෙනවා. හරිද? මේකෙන් මේ තමිලිනි කියලා යාගේ යාළුවෙක් කියනවා ඒකට පැන්සලක් ගෙනල්ලා නැහැ. එයාට එකක් දෙනවා. එතකොට මේ තමිලිනිට දුන්න පැන්සල සිහියට ආයි හම්බ වෙනවා නෑ. ඒක තමිලිනි පාවිච්චි කරනවා. එතකොට සිහිජේගේ පැන්සල් පෙට්ටියේ තිබ්බ පැන්සල් පහක් රතු පාට දෙකයි නිල් පාට තුනයි. තමිලිනි ගෙනල්ලා නෑ පැන්සලක් සිහිජ දුන්නා යාට පැන්සලක්. එතකොට සිහිජේගේ පැන්සල් පෙට්ටියේ තියෙන්නේ පැන්සල් හතරයි. සිහිජේට පැන්සලක් ගන්න යද්දි එතකොට කියලා තියෙනවා මෙන්න මේ අවස්ථාව සලකලා නියදි අවකාශයේ අවයව ඇසුරෙන් ලියා දක්වා කුටු දැලක එය දක්වන්නලු. ඔන්න පළවෙනි එකටම කියලා කියනවා කොහොම ඉලක්කම් 1 යටතේ. ඔන්න අපි යදිනවා කුටු දැල. ඔන්න ඉස්සල්ලාම සිදින Tamanට ගන්නත් කලින් මේ තමිලිනිට දීලා. තමිලිනි දුන් හරිද? ඔන්න ඊට පස්සේ සිටිද ගා හරිද? තමේට පැන්සලක් දුන්නා ආයෙ සිරියක් එකක් ගත්තා. හරිද? එතකොට මේකේ මුළු පැන්සල් තියෙනවා 5. එතකොට අපි ඒක ඇඳ ගන්නවා මෙතන. මෙතන තියෙනවා රතු අපි ගමු රෙඩ් කියලා. රෙඩ් එක දෙක බ්ලූ එක විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. ඔයා මේ සටහන අඳිනවා නම් මෙන්න මේ පැත්තේ ලියාගත්ත විදිහටම මේ පැත්තත් ලියන්න ඕනේ. මේ පැත්ත රතු එක ලියලා මේ පැත්තේ නිල් එක ලිව්වොත් මේ සටහන වැරදි. ඒකින්ද ඔයා මේ පැත්තේ ලියන විදිහටම උඩට ලියන්න ඕනේ. ඔන්න පැන්සල් සීන් එකට අපි යනවා. සිටිද තමිලිනිට දුන්න පැන්සල ඊට පස්සේ ආයෙ සිටියත් ගත්ත පැන්සල. ඔන්න පළවෙනි පාරම තමිලිනිට දුන්නේ. තමිලිනිට සිටිද දුන්නේ රතු පාට එක පැන්සල නම් සිටිදට රතු පාට එක පැන්සල හම්බ වෙනවද? නෑ. ඒක තමිලිනිට දීලා ඉවරයි. එතකොට මේක හිස් නැහැ. හරිද? තමිලිනිට දුන්න රතු පාට එක පැන්සල සිටිද පැන්සලක් ගන්නත් රතු පාට දෙක පැන්සල හම්බ වෙන්න පුළුවන් නේ. රතු පාට එකනේ නැත්තේ මේ දෙවෙනි පාර සිටිද පැන්සල් පෙට්ටිය වලදී. ඔන්න රතු පාට දෙවෙනි පැන්සල හම්බ වෙන්න පුළුවන් ඒකින්. ඒ වගේම රතු පාට එක පැන්සල දුන්නා කියලා නිල් පාටකට මොකුත් ප්‍රශ්නයක් වුණේ නැහැනේ. නිල් පාට එකක් හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම නිල් පාට දෙකක් හම්බ වෙන්න පුළුවන්. නිල් පාට තුනක් හම්බ වෙන්න. තමිලිනිට දුන්න රතු පාට දෙක පැන්සල. ඉදිරියට හම්බ වෙන්න පුළුවන් රතු පාට එක පැන්සල. රතු පාට එක පැන්සල සිද්ධ බලද්දී ආයේ තියෙනවනේ පැන්සල් පෙට්ටියේ. තමිලිනිට දීලා තියෙන රතු පාට දෙක පැන්සල. ඒකින්ද මේ අවස්ථාවක් වෙන්න පුළුවන්. හැබැයි තමිලිනිට රතු පාට දෙක පැන්සල දුන්නාම සිද්ධිතට රතු පාට දෙක පැන්සල ඉතුරු වෙනවද? නෑ. මොකද ඒක තමිලිනි පාවිච්චි කරනවා. සිද්ධිතට මේ පැන්සල හම්බ වෙන්නේ නෑ. එතකොට මෙතන ඉස් නැහැ. තමිලිනි රතු පාට දෙක පැන්සල ගත්තා කියලා නිල් පාට එක පැන්සල බලපෑමක් වෙන්නේ නෑනේ. ඒකින්ද
නිල් පාටක සිද්දට හම්බෙන්න පුළුවන්. නිල් පාට දෙකක් හම්බෙන්න හැකියාවක් තියෙනවා. නිල් පාට තුනක් හම්බෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හරිද? තමිල්නි නිල් පාට එක පැන්සල ගත්තා. ඒකින්ද සිදිදේන රතු පාට එක පැන්සල ගන්න බැයිද? පුළුවන් නේ. තමිල්නි නිල් පාට එක පැන්සල ගත්තේ. රතු පාට එක පැන්සල මොකුත් තුන්නේ නෑනේ. රතු පාට එක පැන්සල අඳලා පෙට්ටිය තියෙනවා. ඒකින්ද මේ අවස්ථාව වෙන්න පුළුවන්. රතු පාට දෙකක් හම්බෙන්න පුළුවන් ඒ විදිහටම. හැබැයි තමිල්නි නිල් පාට එක පැන්සල ගත්තේ ඒක ආයි පැන්සල් පෙට්ටියේ නෑ. ඒකින්ද සිදිදයට නිල් පාට එක නම් හම්බෙන්නේ නෑ. ඒකින්ද මේ මෙතන හිස් තැනක්. හැබැයි තමිල්නි ගත්තේ නිල් පාට එක පැන්සල නිල් පාට දෙකට පැන්සලට බලපෑමක් නැති හින්දා මේ අවස්ථාව වෙන්න පුළුවන්. නිල් පාට තුන පැන්සලට බලපෑමක් නැති හින්දා මේ අවස්ථාවක් වෙන්න පුළුවන්. තමිල්නි ගත්තා නිල් පාට දෙක පැන්සල. එතකොට සිදිදයට රතු පාට එක පැන්සල තියෙනවනේ පැන්සල් පෙට්ටියේ. සිදිදයට ඒක හම්බෙන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක පාට වෙනවා. තමිල්නි නිල් පාට දෙක පැන්සල් පෙට්ටියේ පැන්සල ගන්නවා. රතු පාට දෙක පැන්සලට බලපෑමක් නැහැ. මේකත් වෙන්න පුළුවන්. නිල් පාට එක පැන්සලට බලපෑමක් නැහැ. මේකත් වෙන්න පුළුවන්. හැබැයි තමිල්නි ගත්තේ නිල් පාට දෙක පැන්සල නම් සිදිදයට කවදාවත් නිල් පාට දෙක පැන්සල හම්බෙන්නේ නැහැ. සිදිදයට නිල් පාට තුන පැන්සල හම්බෙන්න පුළුවන් ඒ වුණා. හරිද? තමිල්නි ගන්නවා නිල් පාට තුන පැන්සල සිදිදයට රතු පාට එක පැන්සල හම්බෙන්න පුළුවන්. රතු පාට දෙක හම්බෙන්න පුළුවන්. රතු පාට නිල් පාට එක හම්බෙන්න පුළුවන්. නිල් පාට දෙක හම්බෙන්න පුළුවන්. හැබැයි කොල්ලෝ සිදිදයට නිල් පාට තුන පැන්සල නම් හම්බෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේක සුපුරුදු විදියට ඉස්. ඒ කියන්නේ තමිල්නි දුන් පැන්සල ආයෙ කවදාවත් සිදිදයට ගන්න බෑ. මෙන්න මේක පුනරාවර්තන රහිත සිද්ධියක්. හරිද? ඔන්න අපි බලමු ඊළඟට දෙවෙනි කොටස කියලා දෙනවා කොටු දැල ඇතුලෙන් පහත දක්වන එක් සිද්ධියේ සම්භාවිතාවය සොයන්න. අපි බලමු මේකේ නියැදිය අවකාශයේ අවයව ගන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20යි. ns ඇවිල්ලා 20යි අවයව ගන්න එන්නේ කොල්ලෝ 20යි. හරි. දැන් දෙවෙනි කොටසේ ඒ ප්‍රශ්නේ අහලා දෙනවා තමිලිනීට රතු පැන්සලක් දී. සිදිදයා තමිලිනීට රතු පැන්සලක් දුන්නා. ඒක සම්භාවිතාව. හරිද? රතු පැන්සලක් දීම කියන්නේ මෙන්න මෙතනින් නිරූපණය කළා දෙනවා. මෙන්න තමිලිනීට රතු පැන්සලක් හම්බෙනවා. මේ තමිලිනීට දුන් පැන්සල රතු පාට තියෙන මෙතන. එතකොට අපිට ගන්න පුළුවන් මේ උඩ තියෙන ඔක්කොම එතකොට ඒ කොටුව ඇතුලේ තියෙන කට්ටියට සලකුණු 1 2 3 4 5 6 7 8. එතකොට අපි ලියනවා මේකට සම්බාධා P නියැදිය අවකාශයේ අවයව ගන්න 20යි. මේ කොටුව ඇතුලේ තියෙන අවයව ගන්න 8යි. 20න් 8යි. මේ අඩුව දැන් පුළුවන් 4න් 5න් හරි. ඊළඟට දිනවා සිටිදයට රතු පැන්සල හම්බ වීම. සිටිදයට රතු පැන්සල ලැබී. මේ පැත්තේ දෙනවා සිටිදයකට පැන්සල් රතු පැන්සල තියෙන්නේ මෙතන. ඒකින්ද මෙතනින් ඉස්සරහට වෙන ඒවා පිට ඒකට ගන්න පුළුවන්. කොට සිටිදයට රතු පැන්සල ලැබීම කියන එක අපිට මේ කොටුවෙන් ගන්න පුළුවන්. මේ කොටුවෙන්ද කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ප්‍රශ්න පත්‍ර උත්තර වලට ඔයාලා කොටු අඳින්න කිසිම ප්‍රශ්නයක් අඳින්නවත් නැහැ. එතකොට අපිට ගන්න පුළුවන් මේ කොටුව ඇතුළේ තියෙනවා 1 2 3 4 5 6 7 8.
එතකොට සිසිදට රතු පැන්සලක් ලැබීමකට ලියන්න පුළුවන්. සිසිදට දුන්නේ නෑනේ. සිසිද ගත්තා. සිසිදගෙන පැන්සල් පෙට්ටිය. එතකොට අපි ලියනවා රතු තුලා ලැබීම අවකාශයේ අවයව ගන්න 20යි. මේ කොටු ඇතුළේ තියෙන අවයව ගන්න 8යි 28යි ආයෙ වයින් එක. හරිද? ඔන්න ඊළඟට කියනවා දෙදෙනාටම එකම වර්ණයෙන් පැන්සල් ලැබී. දෙදෙනාටම එකම වර්ණයෙන් පැන්සල් ලැබී. ඒක කොහොමද? මෙන්න මෙතන තියෙනවා තමිලට රතු හම්බෙලා ඉන්දියාට රතු හම්බෙලා. අපි ඒ ටික පස් කරමු. එතකොට මෙතන තියෙනවා තමිලට නිල් හම්බෙලා ඉන්දියාටත් නිල් හම්බෙලා. එතකොට මෙන්න මේ කියන කොට නේද? මේටි පාඩ කරන්න නම් යන්න එපා. මම මේවට පැහැදිලි වෙන්න කියන්නේ. හරිද? ඉස්සල්ලාම රතු හම්බුණා. ඊළඟට නිල් හම්බුණා. එතකොට අපිට මේ පාට උනේ ලියනකොට කතිර දාලා 1 2 3 4 5 6 7 8. එනවා 8යි. ඒතර අපිට ගන්න පුළුවන් p පරහන් ඇතුලේ දෙදෙනාටම කියන එක නියදී අවයව ගණන 20යි. මේ අපි පාඩ කරපු ගාලා ගන්න 8යි 28යි ආයෙත් අහින් දෙකයි. හරිද? ඒ කියන්නේ දෙදෙනාටම එකම වර්ණ ලැබීම. තමිලීර රතු සිරිදරට රතු තමින්දන් නිල් සිරිදටත් නිල්. හරිද? අන්තිමට හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා තමිලිනීට පමණක් රතු ලැබී. තමිලීට විතරයි රතු හම්බෙන්නේ. තමිලීට විතරයි රතු හම්බෙන්නේ. හරිද? 100ට රතු හම්බෙන්න බෑ එකක්වත්. තමිලීට විතරමයි හම්බෙන්නේ. එතකොට දැන් මේක ගන්න. මේ අවස්ථාවේ උඩට යන්න. දැන් මේ තමිලීට රතු හම්බෙලා තියෙනවා. හරිද? මෙන්න මේ ටිකේදී වෙන්න පුළුවන්ද? මේ කියන කතාව තමිලීට රතු හම්බ වෙනවා. හැබැයි මේ කැලේදී ඔය පාඩලා තියෙන කැලේදී 100ට රතු හම්බෙලා තියෙනවා. හැබැයි මේක හම්බෙන්න පුළුවන් තමිලීට විතරමයි. එතකොට මේ පාඩුන් නැති ටික නේද ඔය කියන්නේ. තමිලීට රතු හම්බුණා. හැබැයි සිරිජාට රතු හම්බෙන්න බෑ. තමිලීට රතු හම්බෙද්දී සිරිජාට නිල් හම්බුනොත් විතරයි ඔය කියන කතාව වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන අතිර 6න් ඔන්න ඔය කතාව පැහැදිලි කරනවා. තමිලීට විතරයි රතු හම්බෙන්නේ. තමිලිනීට පමණක්. පමණක්. රතු පුරුදු පරිදි 20යි අපරන්නේ නියදී අවකාශයේ අවයව ගණන උඩට එනවා. හරි. ඒ ගැටලුවත් හරි. දැන් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඊයන්ලි අහන්න මේ ගැටලුව සම්බන්ධයෙන්. තියෙනවා. ඒක කරලා
ඔයාලට ප්‍රශ්න තියෙනවද? මම හිතනවා ප්‍රශ්න නැතුව ඇති කියලා. අපි යමු ඊළඟ ගානේ තියෙනවා උක්සරණක් අඳින්න. එතකොට අපි පුනරාවර්තන සිද්ධි පුනරාවර්තන රහිත සිද්ධි දෙකටම අපි ඇඳලා ඉවර කරා කොටු දලක්ක. දැන් අපිට තියෙන්නේ රුක්සටහන ගැන තියෙන්න මේ කොටු දල මත නිරූපණය රුක්සටහන මත නිරූපණය වගේ තමයි ඔයාලට ව්‍යුහගත ගැටලුවේදී ප්‍රශ්න එන්නේ. මේක අනිවාර්යෙන් හම්බෙන්න ගැටලුවක්. අනිවාර්යෙන් ඔයාලට ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ගැටලුවක්. ඒකින්ද මේකට පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඔයාලට අනිවාර්යෙන්ම ඒ රවුන්ඩ් එක ඒ විදිහටම ගන්න පුළුවන්. දැන් තියෙනවා මල්ලක එකම තරමේ සුදු පාට බෝල දෙකක්ද කළු පාට බෝලයක්ද ඇත කියලා. හරිද? එතකොට මල්ලක් තියෙනවා. ඒකේ තියෙනවා සුදු පාට බෝල දෙකක්, කළු පාට එක බෝලයක්. සුදු පාට බෝල දෙකයි, කළු පාට එක බෝලයක්. එක් බෝලයක් මින් අහඹු ලෙස එක් බෝලයක් වෙතටගෙන එහි වර්ණය පරීක්ෂා කෙරේ. ඉන්පසු ඒ ආපසු මල්ලට දමා නැවත බෝලයක් ගෙන වර්ණය පරීක්ෂා කෙරේ. ඔන්න තියෙන කතාව. ඉන්පසු එය ආපසු මල්ලට දමා. ඉන්පසු එය ආපහු මල්ලට දමා. ඒ කියන්නේ පුනරාවර්තන සහිත සිද්ධියක් මේක. පළවෙනි පාරට සහභාගී වෙච්ච පුද්ගලයෝ ටිකම දෙවන පරීක්ෂණයට සහභාගී වෙලා. සිද්ධිය දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපිට රුක්සඩානේ අතු දෙකක් අඳින්න වෙනවා. එන්න පළවෙනියත් සුදු පාට බෝලයක් හම්බුණා. අනිත් පැත්තට කළු පාට බෝලයක් හම්බ වෙනවා. ඒක පළමු වාර දීම. ඔයාලා එක්කෙනෙක් කියනවා මේ කැඩි කැඩි ඇහෙන්නේ කියලා. මම හිතනවා දැන් හරියට ඇහෙනවා කියලා. එහෙම ඇහෙන්නේ නැත්තම් chat එකේ දාන්න. හරි මම හිතනවා ඔයාලට හොඳට ඇහෙනවා කියලා මාව. ඊට පස්සේ අපි දෙවෙනි වාරට යමු. දෙවෙනි පාරට යමු. එන්න දෙවෙනි වාර එතනම වෙනවා සුදු බෝලයක්. එතනම වෙනවා කළු පාට බෝලයක්. එතනම වෙනවා සුදු පාට බෝලයක්. ආයෙත් එතනම වෙනවා කළු පාට බෝලයක්. දෙවන හරිද? ඊට පස්සේ අපිට මේක ලියන්න පුළුවන් පළවෙනි පාර ඔයා ගනිද්දී මල්ලේ දෙන බෝල 3ක්. ඒ බෝල 3 සුදු පාට බෝල දෙකක් තියෙනවා. මෙතන තියෙන මල්ලේ බෝල 3ක් තියෙනවා. හරිද? මල්ලේ බෝල 3න් එකක් කළු පාට. ඔය දෙවෙනි පාර ගනිද්දී ආයෙත් මල්ලේ බෝල 3ක් තියෙනවා. මොකද ඔයා ගත්ත බෝලේ ආපහු දාලා. එතකොට බෝල සංඛ්‍යාව කිසිම වෙනසක් කරන්නේ නැහැ. 3න් 2ක් ආයෙත් සුදු, 3න් එකක් කළු. එතකොට 3න් 2ක් සුදු, 3න් එකක් කළු. මම ඉස්සෙල්ලා කිව්ව විදිහට මේක ලියාගමු. සුදු, කළු, කළු, සුදු, කළු, කළු. ඉතින් ලියාගමු සම්භාවිතාවය. අත්තක් දිගේ ගුණ කරනවා කියලා මම කිව්වා. මෙන්න ඔය අත්ත දිගේ ගුණ කරා. ගුණ 3න් 2 වැඩි කිරීම 3න් 2 ලියන්න පුළුවන් 9න් විතරයි. උඩ බලමු ආයෙ මෙතනට ගිහිල්ලා මේ අත්තට ගිහිල්ලා බලමු 3න් 2 වැඩි කිරීම 3න් 1
9න් 2 මේ අතරයන් 3න් 1 3න් 1 වැඩි කිරීම 3න් 2 9න් 2 මේ අතරයන් 3න් 1 වැඩි කිරීම 3න් 1 9න් ඔන්න අපි ගන්න තියෙන සම්භාවිත ටිකත් ඔක්කොම අරගෙන ඉවරයි. දැන් අපිට තියෙන උත්තර ලියන්න මේක ආඥා A දෙවෙනි කොටසේ Aට පළමුව සුදු බෝලයක්ද දෙවනව සුදු බෝලයක්ද ලැබීම. අපිට මෙතන මේක හොයා ගන්න පුළුවන්. පළවෙනි පාර සුදු දෙවෙනි පාර සුදු තියෙන්නේ අවස්ථා එකයි. මෙන්න මේක විතරයි. හරිද? එතකොට අපිට ලියන්න පුළුවන් P පළවෙනි පාර සුදු ලැබිලා දෙවෙනි පාර සුදු ලැබීමනේ. දෙවරම සුදු ලැබීම. මෙතන ඉන්න සම්භාවිතාවය 9න් හරි. පහසුවෙන්ම අපිට උත්තරේ එතන අරගෙන තියාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඊළඟ ගැටලුව තියෙනවා පළමුව සුදු බෝලයක් ලැබීම. පළමුව සුදු බෝලයක් ලැබීම. දෙවෙනි පාර ලැබෙන බෝල ගැන අපිට හැදින් කියලා නැහැ. එතකොට පළමුව සුදු බෝල ලැබෙන්න අවස්ථා දෙකක් තියෙනවා. මේකක් තියෙනවා හැමම. එතකොට මේකක් තියෙනවා. එතන පළවෙනි පාර සුදු ලැබෙලා තින්නේ. මෙතන පළවෙනි පාර සුදු ලැබිලා තියෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් P පළමුව සුදු බෝලයක් බීම කියන එක ලියන්න පුළුවන්. මෙතන 9න් 4ක් තියෙනවා. ඒකට එකතු කරනවා 9න් 2ක්. එතකොට එනවා 9න් 6යි කියලා. ඒ කියන්නේ 3න් 2යි. මේ 2යි. කියන්නේ පළමුව සුදු බෝලයක් ලැබීම කියන අවස්ථාව තමයි ඒක. ඊළඟට තියෙනවා සුදු බෝල එකක්වත් සුදු බෝල එකක් පමණක් ලැබීම. සුදු බෝල එකක් පමණක් ලැබීම කිව්වම තියෙන්න පුළුවන් එතන සුදු බෝල එකක් විතරයි. එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මේ අවස්ථාවයි මෙන්න මේ අවස්ථාව විතරයි. මෙතන විතරයි තියෙන්නේ සුදු බෝල එකක් පමණක් ලැබිච්ච අවස්ථාව. එතකොට අපිට ලියන්න පුළුවන් P සුදු බෝල එකක් පමණක් ලැබීම 9න් 2යි ඝන 9න් 2යි සමානයි 9න් නොකඩ ලැබුණා. සුදු බෝල එක පමණක් ලැබීම කියන එකට සම්භාවිතයි. ඊට පස්සේ අන්තිමට මහදෙන අඩුම තරමින් එක් සුදු බෝලයක්වත් ලැබීම. අඩුම තරමින් එක් සුදු බෝලයක්වත් ලැබීම. මම මේක ගන්න හැටි අර මම ඔයාලට තියරි කියලා දෙන වෙලාවෙත් කියලා දුන්නා මේක ගන්න හැටි. අඩුම තරමින් එක් සුදු බෝලයක්වත් තිබීමේදී සුදු බෝල දෙකක් උනත් තියෙන්න පුළුවන්. එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මේ අවස්ථා තුනම. මේ අවස්ථා තුනේදී එක සුදු බෝලයක් හරි තියෙනවා. එක අවස්ථාවකදී සුදු බෝල දෙකක් තියෙනවා. එතකොට අඩුම තරමින් එක් සුදු බෝලයක්වත් ලැබීම කියද්දී අපිට කියන්න පුළුවන් P
එතකොට මේ අවස්ථා 9න් 4 9න් 2 9න් 2 ඔක්කොම එකතු වෙනවා 9න් 8යි. ඔන්න කොහොමයි අඩුම තරමින් එක් සුදු බෝලයක්වත් ලැබීමේ කියන සම්භාවිතාවය එන්නේ. එතකොට මේ ගැටලුවේ ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න පුළුවන් පොඩි වෙලාවක් දෙන්න. හරි මම හිතනවා ඔයාලට ප්‍රශ්නයක් නැහැ කියලා අපි යන් 4 වෙනි ගානට මල්ලක එකම තරමේ රතු බෝල 3ක්ද නිල් බෝල 2ක්ද ඇත. මින් ආඹුලස එක් බෝලයක් ඉවතටගෙන එහි වර්ණය පරීක්ෂා කර එය ආපසු මල්ලට නොදමා අන්න දින කතාව. එය ආපසු මල්ලට නොදමා. එය ආපසු මල්ලට නොදමා දෙවැන්නක් ගෙන වර්ණය පරීක්ෂා කරයි. ඒ ආපසු නොදමා දෙවැන්නක් ගෙන වර්ණය පරීක්ෂා කරයි. හරිද? අන්න අපි 4 වෙනි එකට උත්සාහන ගන්නවා. දැන් මෙතන එය ආපසු නොදමා කියලා තියෙද්දි අපි දන්නවා අනිවාර්යෙන්ම මොකද්ද? මේක පුනරාවර්තන රහිත සිද්ධියක් කියලා. ඒ කියන්නේ මුල් පළවෙනි පාර ගනිද්දී පළවෙනි වර ලැබීමේදී බෝල 5ක් තියෙනවා. පළවෙනි වර ගන්නකොට අපි බෝල දෙවෙනි පාර ගනිද්දී තියෙන්නේ බෝල 4යි. එතකොට මෙතන රතු බෝල 3ක් තියෙනවලු. නිල් බෝල තියෙන්නේ නිල් බෝල 2යි. නිල් බෝල 2ක් තියෙනවලු. හරිද? එතකොට රුක්තරා එන්න ඕනේ මෙහෙමයි. රතු බෝල මෙතන නිල් බෝල රතු බෝල නිල් බෝල බෝල් හරිද? පළවෙනි පාර ගනිද්දී 5න් 3ක් රතු බෝල 5න් 2යි නිල් බෝල තියෙන්නේ. හරිද? මේ පළවෙනි පාර ගනිද්දී හම්බුනේ රතු බෝල යන දෙවෙනි පාර රතු බෝල මේ තිබ්බ 3න් එකක් අඩු වෙලා 2යි. නිල් බෝල වලට කිසි ප්‍රශ්නයක් නැහැ. එතන මේ දෙක නිකුත් තියෙනවා. මෙතන දෙන්නේ. හතරයි. ඒ 4න් 2යි රතු බෝල 4න් 2යි නිල් බෝල. ඒක අපි දැම්මා. හරිද? පළවෙනි පාර ගන්න ජම්මුනේ නිල් බෝලයක් නම් දෙවෙනි පාර ගන්න තියෙන නිල් බෝල 1යි රතු බෝල 3යි. නේ? එන්නේ අපිට එනවා 4න් 3ක් නිල් බෝල 4න් 1ක් රතු බෝල. වෘදු විදියට මම අර 7ක් දිග ගුණ කිරීම කියන එක යනවා රතු නිල් රතු නිල් නිල්. එතනින් ගමු සම්භාවිතාව ගන්න විදියටම එනවා. දැන් 3 පාරක් 4න් 2යි යන ඉස්සෙන් එන්න 5න් 3 වරක් 4න් 2යි එතනවා 5න් 2 වරක් 4න් 3 5න් 2 වරක් 4න් 3 ඉස්සෙන් එතන 5න් 2 වරක් 4න් 1 ඉස්සෙන් 2 බාධා ටිකක් එතකොට මේකේ ආල් දෙනවා ඒ අවස්ථා දෙකේදීම රතු බෝලයක්
ලැබීම අවස්ථා දෙකේදීම රතු බෝල් ලැබෙන්න පුළුවන් මෙන්න මෙතෙන්දි විතරයි ඔන්න අපි කියනවා සම්භාවිතාව අපි වහගෙන තියෙන අපිට තියෙන උත්තරේ ලියන්න විතරයි p දෙවරම රතු ලැබීම 26යි 6න් ඔන්න අපි එක පාගත්තා ඊළඟ B කොටස තියෙනවා එක් අවස්ථාවකදී පමණක් රතු ලැබීම එක් අවස්ථාවකදී පමණක් රතු ලැබීම නම් ඉන්න පුළුවන් රතු පාට බෝල එකයි ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවයි විතරයි ඒ අවස්ථා දෙක විතරයි ඒකට අපිට ලියන්න පුළුවන් ඒක p වරක් පමණක් රතු ලැබීම ඊළඟ 26යි අන 26යි ඒ කියන්නේ 20න් 12යි මේක අපිට තවසුරු කරන්න පුළුවන් උත්තරෙන් 5න් 3යි කියලා අන්තිම උත්තරේ යන්න පුළුවන් හරිද ඊට පස්සේ අන්තිම එක අහලා දෙනවා අඩුම තරමින් එක් අවස්ථාවකදීවත් රතු ලැබීම කියද්දී අවස්ථා දෙකේම රතු ලැබෙන්න බැයිද පුළුවන් එතකොට මෙන්න මේ තුනම එනවා හරිද එතකොට අපි ලියන්න පුළුවන් p අඩුම තරමින් රතු බෝල ලැබීම කියලා ලිව්වා මේ තුනම එකතු කරා 26යි ධන 26යි න 26යි කියන්නේ 18යි ඒ අනේ අනිදා ඒ ගැටලුවත් ඔයාලට තේරෙන්නේ නැති කියලා ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට දාන්න හරි නැත්නම් mic එක on කරලා කියන්න. හරි මම හිතනවා ඔයාලට ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. ඔයාලට සම්භාවිතා ගැටලු එන්න පුළුවන් විදි ටික මම ඔක්කොම සාකච්ඡා කරා මම ටිකක් ඉගෙනනවා මම හිතනවා ඔයාලට ඉගෙන ප්‍රශ්නයක් නැතුව ඇති කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් ගන්න මම කියවන්න දාලා හරි ඒකට හරි දාලා මම තව කෙටි ප්‍රශ්න ටිකකුත් කරලා මේක නවත්තන්න මම කෙටි ප්‍රශ්න නම් ගත්ත විභාග වේවර වලින් කෙටි ප්‍රශ්න දෙක තුනකුත් කරලා මේක නවත්තන්න. අයවෙනි කෙටි ප්‍රශ්නේ ගමු. අයවෙනි කෙටි ප්‍රශ්නේ තියෙනවා පෙට්ටියක සර්ව සම නිල් පෑන් දෙකක් තියෙනවලු, කළු පෑන් පහක් තියෙනවලු, රතු පෑන් තුනක් තියෙනවලු. හරිද? ඉන් අහඹු ලෙස විතර ගන්නා පෑනක්
රතු පාට පැනක් එන්න සම්බන්ධතා කියලා දෙනවා. පෙට්ටිය දෙනවා කළු පාට එකයි නිල් පාට පෑන් එකයි බ්ලැක් ඒවා තියෙනවා. ඔහො රෙඩ් පෑන් හරිද? එතකොට ඉන් අහඹු ලෙස ඉවතට ගන්න. එතකොට මේකේ මුළු පෑන් ගන්න අපිට NS කියලා ගමු. NS කියන එක එතකොට 10. හරිද? එතකොට මුළු පෑන් ගන්න 10යි රතු පෑන් තියෙන 3ක් මේ පෑන් 10න් පෑනක් විතර ගත්තොත් ඒ ගන්න පෑන රතු පාටයි සම්භාවිතාව. අපිට ඒක ලියන්න පුළුවන් PR සමානයි NR NS රතු පාට තුන් පෑන් 3යි මුළු පෑන් ගන්න 10න් 3. හරි. ඔන්න උත්තරේ. හරිද? ඊළඟට තියෙනවා 7 වෙනි කාණ්ඩයක්. මම හිතන ඒක අදපු විදිය ඔයාලට ගැටලුවක් නැතුව තියෙනවා. හරි. අපි ඊළඟ කාණ්ඩයක් යමු. හරි. ඊළඟ ගැටලුව තියෙනවා මූණු වල 1 සිට 4 දක්වා ලියයි සම්බර ධාතු ස්ථලාකාර ධාතු ගැටයක් දෙකක් ධාතු ගැට දෙකක් එක්වර උඩ දැමීම හා සම්බන්ධ නියැදි අවකාශයේ මෙහි දැක්වෙන කොටු දෙකේ දක්වා ඇත. කොටු දෙකෙහි අය ගණන් වල එකතුව 6ට වැඩි වීමේ සිද්ධිය කොටු දල මත වට කර දක්වා එහි සම්භාවිතාව ලියන්න. මේක අරගෙන ඉස්සලා. right. Right. දෙවන ධාතු ගැට කියලා තියෙන්නේ. ගැට මෙතන තියෙන 1 2 3 4 දැන් 1 2 3 4 කොමාකාරී මේක අහලා තියෙන්නේ කැට දෙකේ අය ගණන් වල එකතුව 6ට වැඩි වෙනවා. කැට දෙකේ අය ගණන් වල එකතුව 6ට වැඩි. 6ට වැඩි කියන්නේ 6 වෙන්න බෑනේ. 6ට වැඩි. එතකොට 7 ඉඳලා උඩට. අපි බලමු මේක එකේ ගිහලා උඩට 1 1 2 1 2 3 1 3 4 1 4යි 5යි. කැට දෙක එකතුව 6ට වැඩි වෙන්නේ නැහැ. දෙකේ ගිහලා 2 1 3 2 2 4යි 2 3 5යි 2 4යි 6යි 6ට වැඩිනේ ඒක ගන්නත් බෑ. එතකොට 3යි 1යි 4යි 3යි 2යි 5යි 3යි 3යි 6යි ඒකත් 3යි 4යි 7යි අන්න මේක ගන්න පුළුවන්. එතකොට මේක ගන්න පුළුවන්. හරිද? එතකොට 4 දී කියලා බලමු. 4යි 1යි 5යි 4යි 2යි 6යි 4යි 3යි 7යි මේක ගන්න පුළුවන්. එතකොට 4යි 4යි මේක ගන්න පුළුවන්. එතකොට කොටු දැල මත වට කර දක්වන්න කියලා තියෙන්නේ. අපිට ඒක වට කරලා දක්වන්න පුළුවන්. මෙන්න හරිද? ඒකත් මම හිතන්නේ ප්‍රශ්නයක් නෑ කියලා හිතනවා ඔයාලට. ඊළඟට තියෙනවා 8 වෙනි ප්‍රශ්නය. මල්ලක සරසම වීදුරු බෝල 35 අඩංගුයිලු ඒවයින් ගියම් සංඛ්‍යාවක් සුදු වෙන අතර ඉතිරිවා කළුව. හරිද? මල්ලක තියෙනවා බෝල වීදුරු බෝල 35
ඒවෙන් කිසියම් සංඛ්‍යාවක් සුදුයි. අපි දන්න සංඛ්‍යාවක් සුදුයි. ඊටු ටික කළුයි. මේ බෝල 35 අතර තියෙන්න පුළුවන් සුදුයි කළුයි බෝල විතරයි වෙන පාට බෝල තියෙන්න බෑ. මේ මල්ලෙන් ආඹු ලෙස ගන්නා විදුරු බෝලයක් කළු පැහැත එකක් වීමේ සම්භාවිතාවය අත බෙදීම 5යි. ඒ කියන්නේ මල්ලක දෙන බෝල දෙක වර්ග දෙකක් තියෙන්නේ white මේ black කොයි. එතකොට මුළු බෝල සංඛ්‍යාව එතකොට අපි ns කියලා ගත්තොත් ns කියලා ගත්තොත් ns කියන්නේ 35. ඒ මුළු බෝල සංඛ්‍යාව 35. හරිද? කියන මුළු බෝල සංඛ්‍යාව 35. මෙතන අගයයි මෙතන අගයයි එකතු කරාම මෙතන ඉන්නවා 35. එතකොට ns 35 කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා අඩු බෝලයක් මේ සම්භාවිතාවය 7න් 5යි. ඒ කියන්නේ p b කියන එක 7න් 5යි. අපිට ලියා ගන්න පුළුවන් pb කියන්නේ nd බෙදීම ns කියලා. එතකොට අපිට ns අපි දන්නවා nd දන්නේ නැත්තේ nd දන්නේ ns අපි දන්නවා 35යි කියලා. pb අපි දන්නවා 5 බෙදීම 7යි කියලා. හරිද? මම මෙතෙන්ට එන්නම් උඩට. එතකොට අපිට එනවා පුළුවන් NB කියන එක සමානයි 7න් 5 35. එතකොට අපිට එනවා 5යි NB කියන්නේ 25යි. ඒ කියන්නේ කළු බෝල තියෙනවා 25. හරිද? අපිට ගන්න පුළුවන් NB කියන්නේ 25යි. කළු පාට බෝල ගන්න හල් තියෙන්නේ ඔන්න අපිට උත්තරය 25 කියලා. ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ තියෙනවා අද දින දිවයිනට වැසි ලැබීමේ සම්භාවිතාවය 25ක් බව ප්‍රකාශ වී ඇතනම් අද දිනට දිවයිනට වැසි නොලැබීමේ සම්භාවිතාවය කීයද? වැසි ලැබීම අපි ගමු R කියලා. එතකොට වැසි ලැබීම එතකොට R dash කියන්නේ වැසි නොලැබීම. අපි ඉස්සල්ලාම මම අර තියරි වලදී කිව්ව මතකද? මේ P R ධන P R dash සම්වැලේම සමාන වෙනවා එකට. යම් සිද්ධියක සම්භාවිතාවය එම සිද්ධිය නොවීමේ සම්භාවිතාවය එකතු කරාම ඒක සමාන වෙන එකට. මෙතන වැසි නොලැබීමේ සම්භාවිතාව වැසි ලැබීමේ සම්භාවිතාව 125 කියලා තියෙනවා. p එක ලියාගමු මෙහෙම 125. එතකොට වැසි නොලැබීම PR dash එක අපිට හොයන්න තියෙන්නේ තියෙනවා 100ට 100ක් කියන්නේ 100ට 100. හරිද? එතකොට අපිට ගන්න පුළුවන් PR dash සමානයි 100ට 100න් උත්තරය. හරිද? ඔන්න ඔය 10 වෙනි ප්‍රශ්නේ විශේෂ ප්‍රශ්නයක්. හැබැයි මෑත් ළඟ වෙදී නම් ඇවිල්ලා නැහැ. මම ඔය ප්‍රශ්නේ මට පරිහරණය 2015 ප්‍රශ්න පත්‍රේ තමයි වරගත්තේ. ඒක පරණ සිලබස් එක දැන් මම සිලබස් එක මට හිතුණා මේ ප්‍රශ්න වල කියලා දෙන්නේ හොඳයි කියලා. අදිසියවත් આવොත් මෙන්න මේක දෙනවා. ඒහා සිද්ධියක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරය. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරය. මේ මොකද්ද මේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරය? ඔය වෙන රූප ධාරණයෙන් මේ පැහැදිලි කරන්නේ. එන්න වෙන රූප ධාරණක් තියෙනවා. එන්න A තියෙනවා. එන්න B තියෙනවා. මෙන්න මේ දෙක ඡේදනය වෙලා නැත්නම් අපි ඒකට මෙන්න මේ වගේ මේ මැදින් ඡේදනය වෙලා නැත්නම් අපි ඒකට කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරය කියලා. ඒ කියන්නේ වේදන B සමානයි බිඳුවයි ඒක යන්නේ. එම නිසා
සමානයි ඉන්ටුයි වෙනවා. හරිද? එතකොට මේක හදනවා P P A ඡේදන B සමාන බිඳුව වෙන්නේ P A මේල B ඩෑෂ් කියන්නේ කීයද කියලා අහලා දෙනවා. දැන් ඔය අපිට දීලා දෙනවා P A දීලා දෙනවා P B දීලා දෙනවා. අපි ඔකට අදාළ සමීකරණය අපි අන්තිමටම ගත්තා මතකයි. P A මේල B එතන තිබ්බේ මේල B කියලා සමානයි P A ධන P B ඍණ P A අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයයි නම් මේක අපි දන්නවා බිඳුවයි කියලා. එතකොට PA කියන්නේ 5න් 1යි PB කියන්නේ 5න් 1යි ඍණ බිඳුවයි අපිට අදාළ නැහැ. එතකොට එනවා PA මේල B සමානයි 5න් 2යි කියලා. එකින් අපිට ගන්න පුළුවන් A මේල B dash ආනයි 1 ඍණ P A මේල B ඍණ යන්නේ අහිඳුනයි. ආයතන මම මේ කරපු ගැටලු ටික ඔයාලට පැහැදිලි වුණා කියලා එතන තියෙන ප්‍රශ්න ටිකක් ගොඩක් තියෙනවා මේ පහුගිය විභාග ප්‍රශ්නක් තියෙනවා ගොඩක් පහුගිය විභාග ප්‍රශ්න තියෙනවා තමයි මම ගත්තේ ආය මොඩල් වේවර් වලින් ප්‍රශ්නයක් ගත්තා ඔයා ඔය ටික කරලා යන්න මල්ලි විභාගෙට මල්ලි නැංගි ඔයාලට විභාගෙට හොඳ සාමාර්ථයක් ගන්න පුළුවන් වෙයි කියන්නේ සම්භාවිතාව කියන කොටසෙන් ඔයාලට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් වෙයි